ප්‍රාග්ධනය සම්පූර්ණ කරගන්න මුල්්‍ය ආතන විසින් ඉදිරිපත් කරන විවිධ ණය නිමැවුම් වර්ගවලට කියන ණය නිමැවුම් ඊට අමතරව ගෘහ ඒකකවල ඒ දිනදා ඒගොල්ලන්ගේ පාරිභෝගික අවශ්‍යතා ඊළඟට නිවාස අවශ්‍යතානේ විවිධ අවශ්‍යතා තියෙනවා. ඒතර එකවර විශාල මුදලක් යොදවන්න බැරි අවස්ථාවලදී මේ වගේ ණයක් අරගෙන අපිට මුල්්‍ය ආයතනයකින් ඒ කටයුතු කරන්න පුළුවන්. අන්න ඒක සඳහා තියෙන නිමැවුම් ණය නිමැවුම්. ඒතර ණය නිමැවුම ලබාගත් ගනුදෙනුකරුවන් මුල්්‍ය ආයතන සමග එකඟ වූ කොන්දේසි අනුව එකඟ වූ කොන්දේසි අනුව අදාළ පොලිය සමග ණය මුදල ආපසු ගෙවනවා. ඔන්න ඕක තමයි මූලිකවම වගකීම වෙන්නේ ණය ගනුදෙනුකරුවෙක්ගේ එකඟ වෙච්ච පොලියත් අදාළ කොන්දේසි වලට අනුවත් මේ ණය මුදල නැවත ලබා දෙන්න ඕන මුල්්‍ය ආයතනයට. එතකොට මුල්්‍ය ආයතනය ඒ ගත්තු ණය මුදලෙන් අර තැන්පතු කරුවන්ගේ මැචුවර් වෙන කල්පිරෙන තැන්පතු ගෙවන්නවා ඊළඟට ඊට අමතරව ඒගොල්ලෝ නැවත වතාවක් ඒ ලැබෙන මුදල ආයෝජනය කරනවා. ඒතර කෑෂ් ඉන්ෆ්ලෝ එකක් තියෙනවා ණය ගෙවද්දි නේ. ණයගත්තු ගනුදෙනුකරුවන් ණය ගෙවද්දි බැංකුවලට මුල්්‍ය ආයතනවලට මුල්්‍ය ආයතනයට එක කෑෂ් ඉන්ෆ්ලෝ එකක්. ඒතර මේ කෑෂ් ඉන්ෆ්ලෝ එක මේ මුදල් නැවත ආයෝජනය කරනවා විවිධ ආයෝජනවල. එම ණය පොලිය මුල්්‍ය ආයතනවල ප්‍රධානතම ආදායම් මාර්ගයයි. දැන් මම අර බැංකුකරුගේ සමීකරණය කියන එක කතා කරද්දී ආදායම පැත්තේ ගැන අයි කියලා දැම්මා. ඒතර මේ ආදායමේ වැඩි හරයක් නිරූපණය කරන්නේ බැංකු ආයතනවල මෙන්න මේ පොලි ආදායම. ඉතුරු එක කොමිස් ආදායම. එහෙම නැත්නම් ගාස්තු පාදක ආදායම. ඒතර විවිධ සේවාවන් සපයලා ගාස්තු අය කරනවා. අනේ ගාස්තු වලින් එන එක තමයි. ඒතර යම් කිසි මුල්්‍ය ආයතනයක ගාස්තු පාදක ආදායම් වැඩි නම් මේ මුල්්‍ය ආයතනය තැන්පතු කරුවන්ට තියෙන එහෙම නැත්නම් තැන්පතුකරුවන්ට ගෙවන්න තියෙන කොස්ට් එක පොලි ප්‍රමාණය අඩුයි. මොකද හේතුව තැන්පතු පදනම් වෙනවා ණය දෙන්න. නමුත් ගාස්තු අය කරන සේවාවන් වලට තැන්පතු පදනම් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙන ෆයිනෑන්ෂල් කොස්ට් එක අඩු වෙනවා යම්කිසි ආයතනයක මුල්්‍ය ආයතනයක ගාස්තු පාදක ආදායම් ප්‍රමාණය වෙන්න. මොකද සම්පූර්ණ ආදායම් අර වියදම් කව වෙන හැදෙන්න ඕන. මුල්්‍ය වියදම් තියෙනවා තැන්පතු වලට පොලිය සඳහා ගෙවන වියදම නේ. ඊළඟට මෙහෙයුම් වියදම තියෙනවා. ගොඩනැගිලි පවත්වාගෙන යාම, සේවක මණ්ඩලය පවත්වාගෙන යාම, සේවක මණ්ඩලයට අවශ්‍ය වැටුප් පවත්වාගෙන යාම, පද්ධති පවත්වාගෙන යාම, මේ වගේ මෙහෙයුම් වියදම් ගොඩක් තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් විවිධ ව්‍යවස්ථාපිත වෙන් කිරීම right අවදානම් සඳහා වෙන් කිරීම. ඒතර ණය ගෙවුවේ නැත්නම් නරක ණයක් බාට පත් වුණොත් එහෙම අන්න ඒකට වෙන් කිරීමක් කරන්න ඕනේ. විවිධ වෙන් කිරීම් තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මුල්්‍ය ආයතනවලට හඳුන්වා දීපු. ඒතර මේ වෙන් කිරීම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක මේ ආදායම් තිබුණත් නැතත් සිද්ධ වෙනවා කරන්න. ඒතර මේ තුනටම අමතරව තමයි යම්කිසි ලාභයක් බැංකුවට ලැබෙන්නේ. right ඒතර මේ දකුණු පැත්තේ තියෙන ඔය තුන ලාභයට බලපාන. ඒතර මේ බැරි වෙලාව දකුණු පැත්තේ තියෙන ඒවා අඩු කරගන්න පුළුවන් නම් අපිට ලාභය වැඩි කරගන්න පුළුවන්. මොකද ඒක බැලන්ස් වෙන අනිත් පැත්තේ ආදායම කියන එක. ඒතර මුල්්‍ය ආයතනයක පොලි ආදායම ඉහළ යනවා කියන්නේ අනිත් පැත්තෙන් ඒ කියන්නේ තරගකාරීත්වය තුළ ගොඩක් පොලිය වැඩි කරලා ආදායම ඉහළ යනවා ගන්න බෑ. තරගකාරී ආදායම මේ පොලියක් දෙන්න ඕන. නැත්නම් මුල්්‍ය ආයතනය හැර යනවා බැංකු මේ ගනුදෙනුකරුවෝ පොලි ආදායම වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ණය තමයි වැඩියෙන් දීලා තියෙන්නේ. ඒතර ණය වැඩියෙන් දෙන්න නම් වැඩියෙන් තැන්පතු ගන්න ඕනේ. ඒතර වැඩියෙන් තැන්පතු ගන්නකොට වැඩියෙන් පොලියක් ගෙවන්න ඕන ගනුදෙනුකරුවන්ට තැන්පතු පොලිය විදියට. ඒතර ඒක බැලන්ස් කරන්න ඕනේ. ඒ නිසා යම් ආයතනයක පොලි ආදායමට වඩා එහෙම නැත්නම් පොලි ආදායමට සාපේක්ෂව වැඩි ප්‍රතිශතයක් තියෙනවා නම් ගාස්තු පාදක ආදායමේ මේ මුල්්‍ය ආයතනයේ ක්‍රියාකාරීත්වය ගොඩක් හොඳයි. ඒගොල්ලෝ ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ තැන්පතු ඒක රාශී කරන්න කියන එක තමයි මෙතන කියන්නේ. ඒතර ප්‍රධානතම ආදායම් මාර්ගය පොලිය වුණාට ණය පොලිය වුණාට ඊට අමතරව විවිධ සේවාවන් සපයලා නේ ආදායම් හොයනවා. ඒවා ගාස්තු පාදක ආදායම්. මුල්්‍ය ආයතන මෙම ණය නිමැවුම් තමා වෙත ඇති තන්පතු මත පදනම මත නිර්මාණය කරන්නේ. අන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඩිපොසිට් බේස් කරන් තමයි යන්න ඕන ණය වලට. මම බෝඩ් එකට පොඩ්ඩකට යනවා. ඔයාලට මේක මතක ඇති.
වෙනත්නේ තැන්පතු ඩිපොසිට් ඇඩ්වාන්සස් රේෂියෝ එක 80ක් වගේ පවත්වාගෙන යන්න ඕන මුල්‍ය ආයතන. ඒතර 120 ලික්විඩිටි එකනේ ද්‍රවශීලතාවය. සරලව ගත්තොත් හරි. සරලව ගත්තොත් මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ ද්‍රවශීලතාවය 100% පවත්වාගෙන යන්නේ තැන්පතු කරුවන් වරින් වර ආවහම මුදල් ගන්න මේ ද්‍රවශීල වත්කම් වලින් තමයි තැන්පතු වලට ගෙවන්නේ. මොකද හේතුව ණය වලට ආයෝජනය කරාම ණය කල්පිරෙන්නේ නැත්නම් ණය මුදලක් සම්පූර්ණයෙන් ගෙවලා නිම කරන්නේ දීර්ඝ කාලීනව. අවුරුද්ද අවුරුදු 2 3 4 5 ඔහම ගිහලා සමහර නිවාස ණය අවුරුදු 10 15 20 25 යන්නත් පුළුවන් නේ. එසේ අනිවාර්යයෙන්ම තැන්පතු මත පදනම් වෙලා තමයි ණය නිර්මාණය. ඒකම අර ඉස්සෙල්ලත් කිව්වේ තැන්පතු වැඩි කරන්න ඕන ණය වැඩි කරන්න ඕන. එතකොට ණය පොලි ආදායම ණය වැඩි වුණාම ණය පොලි ආදායම වැඩි වෙනවා. ණය පොලි ආදායම වැඩි වෙන කෙනා අනිවාර්යයෙන්ම තැන්පතුත් වැඩි. අර ෆයිනෑන්ෂල් කොස්ට් එකත් වැඩි. දැන් බැංකු වල ස්ට්‍රැටජි එක ගොඩක් වෙලාට වෙන්න ඕන ගාස්තු පාදක ආදායම පුළුවන් තරම් වැඩි කරගන්න නේ. මේ තියෙන්නේ මේතන මම ඉක්වේෂන් එකකින් දාලා තියෙන එක මෙතන ඔයගොල්ලන්ගේ සම්මත අනුපාතය 80යි. මුල්‍ය ආයතන තම තැන්පත් කළ අගයෙන් 80ක් දක්වා ප්‍රමාණයක් ණය නිමවීම ලෙස ගණනකරනට ලබා දෙයි. හරි. ණය නිමවීම මුල්‍ය ආයතන වලට ඉතා අවදානමක් ගෙන දෙන නිමවීමක්. ඒතකොට ණය කියන්නේ ගණනකරුවන් මුල්‍ය ආයතනයෙන් ලබා ගන්නා නිමවීමක්. ඒතකොට මුල්‍ය ආයතනයට ගෙවන්න ඕන අවදානම් තියෙනවා. විශාල අවදානම් ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ කාලේ දන්නවනේ මේ COVID-19 වසංගතය ආවම හරි ගෝලීය වසංගතය ආවම ආර්ථික කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වුණා. ඒ නිසා මොකද වුණේ අන්තිමට ණය ගෙවා ගන්න බැරුව විවිධ සහන දෙන්න සිද්ධ වුණා ණයගත්තු ගනුදෙනුකරුවන්ට නේ. දැන් තැන්පතු කරුවන්ට සහන දීලා තියෙනවද මේ වෙලාවේදී නේ? තැන්පතු කරුවන්ට කිසිම සහනයක් දීලා නැහැ මේ වෙලාවේදී. නමුත් සහන දෙන්න වෙලා තියෙනවා ණය ගනුදෙනුකරුවන්ට. හේතුව ඒගොල්ලන්ගේ ආර්ථික කටයුතු අඩා වෙච්ච නිසා ණය ආපසු ගෙවන්න ගැටලුවක් තියෙනවා. ඒතර ණය ගෙවන එක ගැටලු වෙනකොට කාටද අනිත් පැත්තෙන් මේකේ බලපෑම එන්නේ? තැන්පත් කරුවන්ටනේ. තැන්පත්. නමුත් මේක බැලන්ස් කරගෙන යනවා මුල්‍ය ආයතන සෑහෙන මට්ටමකට මේ වෙලාවේ. તો ණය ලබාගත් ගණනකරුවන් ඒ ආපසු ගෙවීම පැහැර හැරිය විට මූලික ණය අවදානමක් ක්‍රෙඩිට් රිස්ක් අපි රිස්ක් ගැන කතා කරනවා ඊළඟට ඇති වෙනවා. ඒ විට මුල්‍ය ආයතන වල තැන්පත් කරුවන්ට තම තැන්පතු ලබා ගැනීමේදී ගැටලු ඇති විය හැකිය. ඒ මුල්‍ය පද්ධතිය යහපත්ව පවත්වාගෙන යාමට අහිතකර ලෙස බලපායි. ඒතර මුල්‍ය පද්ධතිය අහිතකර මොකද? විශ්වාසය මත තමයි මේ මුල්‍ය පද්ධතිය යන්නේ. දැන් මම තැන්පතුවක් දැම්මාම බැංකුවක මම දන්නේ නැහැ මගේ තැන්පතුවට මොකද්ද වෙන්නේ කියලා. මම දන්නේ එකම දේ තමයි මම අවුරුද්දකට එකඟ වුණා නම් බැංකුවත් එක්කලා යම්කිසි නිශ්චිත පොලි අනුපාතයකට මම දන්නේ එකම දේ අවුරුද්දකට පස්සේ ඒ පොලි අනුපාතයට සරිලන විදියට නැවත මට තැන්පතුව ආයෝජන මුදලත් පොලියක් ගන්න පුළුවන් කියන එකේ විශ්වාසය විතරයි මම දන්නේ. ඒතර මේ විශ්වාසය තහවුරු කරන්න කොල කෑල්ලක් දෙනවා ස්ථාවර තැන්පතු සහතිකය කියලා. මේ කොල කෑල්ල විතරයි මගේ අතේ තියෙන්නේ නේ. එහෙම නැත්නම් පාස්පෝර්ටයක් දෙනවා ඉතිරි කිරීමේ ගිණුමකට මේ පාස්පෝර්ට විතරයි මගේ අතේ තියෙන්නේ. ඒක මත තමයි මං ගිහලා බැංකුවෙන් ඉල්ලන්නේ මගේ මේක අපව ගන්න ඕන කියලා. නැතුව වෙන කිසිම දෙයක් නෑ මට ඒ සම්බන්ධයෙන්. ඉතින් මම දන්නේ නෑ මම දාපු තැන්පතු වලට මොනවද වෙන්නේ කියලා. ඉතින් මට ඕන දේවල් වෙන්නේ නෑ බැංකුව ඇතුලේ මගේ තැන්පතු වලට. ඒතර බැංකුව අවශ්‍ය විදිහට ආයෝජන කරනවා. ඒතර බැංකුවේ වගකීම තමයි නැවත ඒ ආයෝජන කරපු මුදල් ඒ විදිහට තැන්පත් කරුවන්ට ගෙවන්නනේ. නමුත් මේ විදිහට ණය අවදානමක් ඇති වෙන විදිහට ණය ලබා දුන්නොත් බැංකුව ණය ආපසු ගෙවෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම තැන්පත් කරුවන්ට තම තැන්පතු ලබා ගැනීමේදී ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ මුල්‍ය පද්ධතිය යහපත්ව පවත්වාගෙන යාමට අහිතකර ලෙස බලපායි. එබැවින් මුල්‍ය ආයතන ණය මූලධර්ම ක්‍රෙඩිට් ප්‍රින්සිපල්ස් කියලා වර්ගයක් තියෙනවා. ඒවා ඔයගලන්ට ඉදිරියේදී ඔය ණය සම්බන්ධයෙන් කතා කරද්දී කතා කරයි. රයිට්? ණය මූලධර්ම අනුගමනය කරමින් විචක්ෂණ ලෙස prudently. රයිට්? ඒතර ණය අවදානමක් සේරු කරලා ඒ අවදානම අවම කරගන්න යම්කිසි ක්‍රියාමාර්ග අරගෙන රයිට්? ණය නිමවීම ගණනකරුවන්ට ලබා දිය යුතුයි. ඒතර මූලිකම අවශ්‍යතාවය විචක්ෂණශීලී ලෙස ණය
මූලධර්ම අනුගමනය කරමින් ණය ලබා දෙන්න ඕන. උන් ණය ලබා නොදී ඉන්නත් බෑ. මොකද හේතුව ඒකෙන් තමයි බැංකුව ආදායමක් වන්නේ. ණය දෙන්නත් ඕන. එතකොට අවදානම ආවම කරගන්නත් ඕන. right? ඔය දෙකම වෙන්න ඕන. අපි බලමු ණය නිමැවුම් වර්ග මොනවාද කියලා. විවිධ ආකාරයට වර්ග කරනවා. ඒතර අයිරා කියලා වර්ගයක් තියෙනවා. අයිරා කියන්නේ කෙටිකාලීන අරමුදල් සම්පාදනය කරගන්න බැංකු වලින් වාණිජ්‍ය බැංකු වලින් විතර අයිරාවක් ගන්න පුළුවන් වෙන්නේ ජංගම ගිණුමක් තියෙන පුද්ගලයෙක්ට පමණයි. ඒක මතක තියාගන්න. ජංගම ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන් ලියාපදිංචි වාණිජ්‍ය බැංකු වල පමණයි. ඒතර මේ වාණිජ්‍ය බැංකු පනත යටතේ නිර්මාණය වෙච්ච එහෙම ආරම්භ කරපු ඒතර සමහර බැංකු තියෙනවා විශේෂයෙන්ම ලංකා බැංකුව මහජන බැංකුව වගේ රජයේ බැංකු විවිධ පනත් වලින් ආරම්භ වෙලා නමුත් ඒකත් බැංකු පනතට යටත්. ඒතර බැංකු 88 අංක 30 මට මතක විදියට ඉස්සරහට තියෙක පනත යටතේ ආරම්භ කරලා පවත්වාගෙන යන ශ්‍රී ලංකා මහ බැංකුවේ ඍජු අධීක්ෂණයට යටත් වෙන වාණිජ්‍ය බැංකු කියන ඒවා. ඔය මහජන බැංකුව, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, සේලාන් බැංකුව, හැටර්නෂනල් බැංකුව ඔය වගේ තියෙන වාණිජ්‍ය බැංකු ගොඩක් තියෙනවානේ. නම් කර ඒ සීලම වාණිජ්‍ය බැංකු වල ජංගම ගිණුමක් පවත්වාගෙන යන්න පුළුවන්. අන්නේ ජංගම ගිණුම් හිමියන්ට ලැබෙන පහසුකමක් තමයි කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා ඒ කියන්නේ අවුරුද්දට අඩු කාලයක කල්පිරීමක් තියෙන මේවට අවශ්‍යතාව සඳහා තම ගිණුමේ ශේෂය ඉක්මවා ගණනය කිරීමට ඕවර්ඩ්‍රෝ මෙම පහසුකම නැහැ. ඒතර මේකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි తాවකාලික අයිරා ටෙම්පරරි ඕවර්ඩ්‍රාෆ්ට් දින 90ක්. ඒතර උපරිම දින 90ක් 180ක් වගේ කාලයකට తాවකාලික අයිරා ලබා දෙනවා. හරි. දින 90ක් 180ක් වෙන්නත් පුළුවන් සමහරලාට. සාපේක්ෂව ඉහළ පොලියක්. ඒතර මේක අවදානම ඉතාම ඉහළයි. මොකද ගොඩක් වෙලාවට මේකට ගන්නේ මූලික ඩොකියුමන්ට්ස් ලිපි ලේඛන විතරයි. ඒතර ණය දෙද්දී මූලික ලිපි ලේඛන කියන්නේ ණය අයදුම්පත, පොරොන්දු නෝට්ටුව, කුවිතාංශය ඔය වගේ දේවල්. හරිද? අනිත් එක අප ඔප්පු සමහරලාට. ඒ කියන්නේ දෙන්නෙක් අප වෙනවා නම් ඒ දෙන්න අත්සන් කරලා දෙනවා ඔප්පුව. ඒතර ඒව තමයි මූලික ණය සඳහා වන ලිපි ලේඛන. දැන් ඊට අමතරව තමයි ඔය විවිධ දීපල අප ගන්නේ. හරි? ඊළඟට විවිධ වත්කම් අප විදිහට තියාගෙන. ඒතර ඒවා මූලික ණය ලේඛන නෙමෙයි. මූලික ණය ලේඛන වෙන්නේ ඇත්තටම ණය අයදුම්පතත්, පොරොන්දු නෝට්ටුවත්, ලදුපතත්, රිසිට් එකත්. ඔය තුන තමයි. ඒතර මේ තුන මොකද සමහරලාට අප ගන්නත් පුළුවන් මේකට අප නොගන්නත් පුළුවන්. ඒ ගණදුන කරුගේ ජංගම ගිණුමේ ක්‍රියාකාරීත්වය හොඳ නම් අපිට අප ගන්නේ නැතුව දෙන්න පුළුවන්. විශ්වාසවන්තභාවය වැඩි නම්. නමුත් මේ මූලික ලියකේවිල තුන ගන්න ඕන, අයදුම්පත ගන්න ඕන, ඒ වගේම පොරොන්දු නෝට්ටුව ගන්න ඕන. මොකද පොරොන්දු නෝට්ටුව තමයි මෙතන නීතිමය ලියවිල්ල වෙන්නේ. මොකද හේතුව පොරොන්දු නෝට්ටුව කියන මයිද කිව්වා ආවරණය වෙනවා ඒකේ ක්‍රියාකාරීත්වය සහ ඒ චෙක්පත වගේම විනිමය බිල්පත් ආඥා පනත. ඒතර විනිමය බිල්පත් ආඥා පනත ආවරණය වෙන උපකරණයක් තමයි පොරොන්දු නෝට්ටුව. ඒ අනුව පොරොන්දු නෝට්ටුවට නඩු දාලා අය කරගන්න පුළුවන්. ඒවා මූලික ණය ලේඛන. අනුමත తాවකාලික අයිරා අනුමත නොකළ. දැන් අනුමත කියන්නේ දැන් සමහර කාලවල වල ඔයගොල්ලෝ දන්නවා මේ අප්‍රේල් උත්සව සමය, දෙසැම්බර් උත්සව සමය ඔය වගේ උත්සව කාලෙට සාමාන්‍යයෙන් අලෙවිය වැඩි වෙනවා. කඩවල සෙනග වැඩි වෙනවා, වඩු ගන්නවා වැඩියෙන් නේ බෝනස් හම්බ වෙනවා. එතකොට කඩවල අලෙවිය වැඩි වෙනවා. ඒගොල්ලෝ බඩු තොග රැස් කර ගන්නවා. ඒ සඳහා බැංකු වලින් ඉල්ලනවා తాවකාලික අයිරා. ඒතර ඒවා අනුමත කරලා අර වගේ ඇප් ගන්නවා නම් ඇප් අරගෙන ණය ලියවිලි අත්සන් කරලා ගිණුමට ගිණුම ශේෂය ඉක්මවා කටයුතු ගණනය කරන්න ලබා දෙනවා නිශ්චිත කාලයකට. දවස් 30කට, දවස් 60කට, 90කට, 180කට ඒ වගේ. ඒතර ඒ කාලේ අවසානයේදී උත්සව සමය ඉවරයි. ලැබිච්ච ආදායමෙන් తాවකාලික අයිරාව පියනවා. ඒතර ඒ මූලික ලියකේවිත් එක්ක ගණිතදී අවදානම ඉහළයි. ඒ නිසා අය කරනවා, අවදානම ඉහළ නිසා අය කරනවා සාපේක්ෂව වැඩි පොලියක් බැංකුව විසින් අය කරනවා. අනිත් එක අනුමත නොකළ తాවකාලික අයිරා කියලා. ඒතර එදිනෙදා ඔයගොල්ලෝ දන්නවා චෙක් පත් වලින් ගනුදෙනු කරන අය බැංකුව වලට චෙක් ඩිපොසිට් කරනවා තමන්ගේ ගනුදෙනු
වෙනුවෙන් නිකුත් කරපු චෙක්පත් නේ. හරි. ගනුදෙනු වෙනුවෙන් නිකුත් කරපු චෙක්පත් බැංකුවල තැන්පත් කරාම ඒතර මේ බැංක් ගෙවීමේ ඒතර උතර ඉන්නවා රැස් කිරීමේ බැංකුව කියලා. ඒ කියන්නේ චෙක්පත බාර ගන්න බැංකුව. ගෙවීමේ බැංකුව කියන්නේ ඒ චෙක්පතේ ගිණුම තියෙන බැංකුව. ඒතර ඒක එකම බැංකුව වෙන්නත් පුළුවන් වෙනත් බැංකුව වෙන්න පුළුවන්. වෙනත් බැංකුව වෙන්න පුළුවන්. එකම බැංකුවක විවිධ ශාඛා වෙන්න පුළුවන්. ඒ ශාඛාවම වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ චෙක්පත ගෙවීමේ බැංකුවට ගියාම ඒ බැංකුවේ ජංගම ගෙනුමේ ශේෂය තිබ්බොත් තමයි කරදරයක් නැතුව ප්‍රශ්න නැතුව ගෙවන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒ ශේෂය තිබුණ නැත්නම් මේ ශේෂය ඉක්මවා අයිරා කර එහෙම නැත්නම් ගිණුම අයිරා කර මේ චෙක්පත් ගෙවන්න කළමනාකරු අනුමැතිය දෙන්නේ මෙන්න මේ ගනුදෙනුකරුගේ විශ්වාසවන්තභාවය උඩ. ඒතර එතනදී අපි කිසිම මූලික ලියවිල්ලක් ගන්නෙ නැහැ. අර කියපු පොරොන්දු නෝට්ටුවත් රිසිට්පත් ඇප්ලිකේෂන් මොනවත් ගන්න නැහැ. එදිනදා චෙක් කාටත් පැහැදිලිනේ. උදේට ආවම චෙක්පත් ටික ගනුදෙනු කළමනාකරු මේ ටික සල්ලි තියෙන ඒවා ගෙවිලා යනවා. ඔටෝමැටිකලි සල්ලි නැති ඒවා කළමනාකරුට යනවා. ඒවා එයා බල අනුමත කරන්න ඕන ගිණුම හර කරලා ගෙවන්න. ඒතර ඒවා එදිනෙදා ලැබෙන తాවකාලික අයිරා අනුමත නොකළ. ගනුදෙනුකරු දන්නෙත් නැහැ. සමහරට ගනුදෙනුකරු අපේක්ෂා කරනවා බැංකුව ගෙවයි කියලා. පැහැදිලිද? ඒතර ඒවා එදිනම හරි එකඟ වූ පරිදි හැකි ඉක්මනින් ගෙවා අවසන් කරන්න ඕන. මොකද මේක ඉහළම විශ්වාසවන්තභාවයක් උඩ ලබා දෙන පහසුකම. අනිත් ඒවා ස්ථිර අයිරා. ස්ථිර අයිරා කියන්නේ නිරන්තරයෙන්ම ජංගම වත්කම් වල ගැටලුවක් ඇති වෙන ව්‍යාපාර තියෙනවා. දැන් සමහරලාට නිෂ්පාදන ආයතනනේ ඒගොල්ලන්ගේ බඩු තොග එකතු වෙනවා. ඒතකොට ඒවයේ අලවිය සමහරලාට අඩු වෙලා එහෙම නැත්නම් අලවිය නිසි පරිදි සිද්ධ වෙන්නේ නැතුව බඩු තොගය මුදල් නැවත ලැබෙන්නේ නැහැ. ඒතකොට ඒගොල්ලන්ට ව්‍යාපාරේ පවත්වාගෙන යන්න මුදල් නැහැ. කාර්ය ප්‍රාග්ධනය නැහැ. ඒතර ඒ වගේ අවස්ථාවලදී කරන්න පුළුවන් මොනවා හරි ස්ථාරවත්කමක් හරි වෙනත් මොනවා හරි ඇපයක් බැංකුවට ලබා දීලා එතකොට මූලික ණය ලියවිල්ලට අමතරව මොනවා හරි වත්කමක් ඇපයක් විදියට අර ලබා ගන්නා මුදල ආවරණය කරන්න ලබා දෙනවා. ඒතර ඒක අවුරුද්දකට කාලයකට ලබා දෙනවා. ඒක සාමාන්‍යයෙන් අය කරන පොලිය తాවකාලික අයිරාට වඩා අඩුයි. right? මේක උපරිම කාලය අවුරුද්දක් වගේ තමයි ලබා දෙන්නේ. ඒතකොට අවුරුද්දෙන් අවුරුද්ද මේක අලුත් කර කර යන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් පුද්ගල වර්ගය අනුව පර්සනල් ලෝන්ස් කියලා වර්ගයක් තියෙනවා. පුද්ගල ණය. මේවා කුඩා ගනුදෙනුකරුවන්ට විවිධ අවශ්‍යතාවලට ලබා දෙනවා. ඒතර එතනදී දැන් ඔයගලන්ට ප්‍රශ්න පත්‍ර එහෙම දකින්න ලැබුණොත් එimhe ඉස්සරහට තියෙනවා. ඒකේ විවිධ ණය වර්ගවල ඒ ස්වභාවය දැන් රෙසිඩෙන්ෂල් මෝගේජස් කියලා තියෙනවා. ඒතකොට ඒව ඇවිල්ලා තමන් පදිංචි නිවස සහ ඉඩම බැංකුවට අපිට තියලා ගන්න ණය. ඒතකොට බැංකුව විශ්වාස කරනවා ඒ ණය වර්ගය ඊටාම අවදානම අඩුයි කියලා. හේතුව තමන් පදිංචි නිවස කිසිම වෙලාවක බැංකුවට සින්න වෙන්නේ එහෙම බැංකුවට අයිති කරගන්න දෙන්නේ නැහැ. ඉතින් මොන උත්සාහයක් කරේ දාලා ණය ගෙවලා ඒක නිදහස් කරගන්නවා කියන එක. ඒක අපි ඉස්සරහට කතා කරනවා. නමුත් මෙතන මූලිකවම දැන් අපි අර කිව්වා වගේ ජංගම ගිණුම් හිමියන්ට ලබා දෙන පාසුකම අයිරා ඊළඟට අනේ ණය වර්ග ඒතර පුද්ගල ණය කුඩා ගනුදෙනුකරුවන්ට තමන්ගේ විවිධ අවශ්‍යතා පාරිභෝගික අවශ්‍යතා නිවාස අවශ්‍යතා එදිනෙදා මොනවා හරි තියෙන උත්සව අවශ්‍යතානේ ඒ වගේ දේවල් වලට ණය ගන්න පුළුවන්. තමන්ගේ කර්මාන්තයට හෝ ව්‍යාපාරයට හෝ කුඩා ණය ගන්න පුළුවන්. ඒතර එතනදී ගොඩක් වෙලාවට පුද්ගලයන් දෙන්නෙක්ගේ ඇපය තමයි ගන්නෙ. ඒතර පුද්ගලයන් දෙන්නෙක්ගේ ඇපය කියන්නේ වත්කම ඒ ඇපය ඒ සුරැකුම අපි විතරදී බැංකු භාෂාවේ කියන්නේ සුරැකුම සාපේක්ෂව අවදානම වැඩි. ඒතර తాවකාලික අයිරාවලට කිසිම සුරැකුමක් නැති නිසා ඒක අවදානම ගොඩක්ම ඉහළයි. ඒතකොට පුද්ගල ඇප දෙකක් කියන්නේ අවදානම යම් ප්‍රමාණයකට අඩුයි. මොකද යම්කිසි පුද්ගලයෙක් මෙතන ඉන්නවා. ඒ නිසා මේක සාපේක්ෂව පොලිය වැඩි. නමුත් తాවකාලික අයිරාවලට වඩා පොලිය අඩුයි. සාපේක්ෂව පොලිය වැඩි අර ස්ථාවර වත්කමක් ඇපේට තියලා ගන්න ණය වලට වඩා. ඒතර අවදානම ඉහළ නිසා බැංකු ගොඩක් වෙලාවට මේක දෙන්නේ අවුරුදු 3ක හෝ උපරිම අවුරුදු 5ක වගේ
කාලයකට. අන්න දැන් ඔයගොල්ලෝ ණය නිමැවුම් ගැන කතා කරද්දී බලන්න ඕන මේ ණය නිමැවුමේ තියෙන අවදානම මොකද්ද? මේ අවදානම ආවරණය කරගන්න යම්කිසි සුරැකුමක් දීලා තියෙනවාද? හරිද? එතකොට මේ සුරැකුමක් දීලා නැත්නම් ඔන්න ඒක මත තමයි අය කරන පොලිය සහ මේ සඳහා තියෙන කාලය ණය ආපසු අය කරගන්න කාලය කියන එක තීරණය වෙන්නේ. සමහරවිට අවශ්‍යතාවය අනුව ඒක වෙනස් වෙනවා. මොකද ආර්ථිකයේ විවිධ දේවල් වලට ප්‍රයොරිටි දුන්නාන් පස්සේ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බැංකුවලට සිද්ධ වෙනවා. දැන් නිවාස ණයක් ගත්තොත් එහෙම නිවාස ණය කියන එකේ අවශ්‍යතාවය නිවසක් කියන්නේ එකපාරට ආදායම ලැබෙන දෙයක් නෙමෙයි, ව්‍යාපාරයක් වගේ නෙමෙයිනේ නේ. ආදායම ලැබෙන්නෙත් නෙවෙයිනේ. සමහරවිට නිවාස කුලියට දීලා ආදායමක් ගත්තොත් ඇරෙන්න. ඒ නිසා අපි බැංකු සලකනවා ඒක දීර්ඝකාලීන ආයෝජනයක් විදිහට. ඒතර දීර්ඝකාලීන ණයක් තමයි දෙන්නේ. හරි? ආයතනික ණය අනිත් ඒවා කෝපරේට් ලෝන්ස්. ඒතර මේවා මහා පරිමාණ ගණනකරුවන්ට දෙන්නේ. ඒතර ඒගොල්ලන්ට කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන. ඒතර කෙටි කාලීන ඒවා දෙන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා. ඒගොල්ලෝ ඒතකොට ව්‍යාපාර කරන අය. අර පුද්ගල ණය යටතේ කුඩා ව්‍යාපාර වලට නේ සිල්ලර වෙළඳ සැල්, කුඩා කර්මාන්ත, ඔය ගොවීන්ට, දීවරයන්ට ඒ වගේ අයට ගන්නත් පුළුවන්. නමුත් මෙන්න මේක තමයි කාල සීමාව, මේක තමයි පොලිය, අප මේ වගේ දේවල්. ඒතර ඒගොල්ලන්ගේ ආදායම තක්සේරු කරලා ඒ ආදායමෙන් ගෙවන්න පුළුවන් ප්‍රමාණයට තමයි ණය මුදල ලබා දෙන්නේ. ඊට අමතරව අවශ්‍යතාවය මත සලකා බලනවා. ආයතන ණය කියන්නේ ඊට වඩා වෙනස්. ඒතර මෙතනදී ගන්න අප වර්ග වෙනස් වෙනවා. විවිධ සූරකම්, ස්ථාවරවත්කම්, ජංගමවත්කම්, ආයතනික අප ස්ථාවරවත්කම් කියන්නේ ඉඩම්, ගොඩනැගිලි ඒ වගේ දේවල් ගන්නවා. එතකොට ඒවා ස්ථිර නිසා, අගේ වැඩි වෙන නිසා අපිට අවදානම අඩුයි කියලා ගන්න පුළුවන්. ජංගමවත්කම්, බඩු තොගේ වගේ ඒවා. අන්න එතකොට ජංගමවත්කම් වල ස්ථාවරභාවය අඩුයිනේ. බඩු තොග විනාශ වෙන්න පුළුවන්, බඩු තොග ගිනි ගන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ වෙලාවට සම්පූර්ණයෙන්ම ඒකේ තියෙන වටිනාකම නැති වෙනවා. ඒතර ජංගමවත්කම් පදනම් කරගෙන යම්කිසි ණයක් දෙනවා නම් ඕලන්ට පැහැදිලි ස්ථාවරවත්කම් පදනම් කරගෙන ණය දෙනවට වඩා පොලිය වැඩියෙන් අය කරනවා. මොකද ඒකේ අවදානම වැඩි නිසා. හරි. ඒතර ඒ වගේ ණය දෙන්නේ ගොඩක් වෙලාවට දැන් සාමාන්‍ය කෝපරේට් කස්ටමර් කෙනෙක්ට ස්ථාවරවත්කම් පදනම් කරගෙන ණය දුන්නට ජංගමවත්කම් පදනම් කරගෙන ණය දෙන්නේ ගොඩාක් විශ්වාසවන්ත දීර්ඝකාලීනව බැංකුවත් එක්ක ගනුදෙනු කරපු විශ්වාසවන්තභාවය වැඩි. ඒතර ජංගමවත්කම් පදනම් කරගන්නේ විශ්වාසවන්තභාවය, ඒ ආයතනයේ ස්වභාවය, ඒ වගේ දේවල් වැඩි වෙනකොට තමයි. මොකද හේතුව අවදානම වැඩි ඒකේ. අනිත් ඒවා තමයි ආයතනික අප කෝපරේට් ගරන්ටි. ඒතර සමස්ත අධ්‍යක්ෂක මණ්ඩලයම වගකීමකට බැඳෙනවා කෝපරේට් ගරන්ටි. ඒක මේක නිකන් ලියවිල්ලක් විතරයි. නිකන් අර පොරොන්දු නෝට්ටුවක් වගේ ලියවිල්ලක් විතර. ඒ වගේ ඒවා දෙන්නේ ඊටාම ඉහළ විශ්වාසවන්තභාවයක් තියෙන, ඊටාම ඉහළ ක්‍රියාකාරකම් පෙන්වන ආර්ථිකයේ මේ ආයතනය ඊටාම ඉහළ මට්ටමක ඔපරේෂන්ස් ඒගොල්ලන්ගේ කටයුතු මෙහෙවන තැන් වලට තමයි. ඒකට ඒකේ මේ වත්කම් වල අවදානම පිළිබඳ ඕගලන්ට අවබෝධයක් තියෙනවා. ඒ අවදානම වැඩි වෙනකොට වත්කමේ අය කරන පොලිය වැඩි වෙනවා. අවශ්‍යතාව තියෙනවා මේගොල්ලන්ගේ සමහරට කාර්යික ප්‍රාග්ධන වෙන්න පුළුවන්, ඊළඟට ස්ථාවර වත්කම් වෙන්න පුළුවන්. ඒතර ෆැක්ටරියක් ගන්නවා මේගොල්ලෝ. ඒතර යන්ත්‍ර සූත්‍ර ගෙන්න ඕන, ගන්න ඕන. සමහරට ඉඩමක් මිලදී ගන්නවා, එහෙම නැත්නම් ඉඩමක් බදු පදනම මත ගන්නවානේ. ඊළඟට අමුද්‍රව්‍ය කියන. ඔය ගොඩක් දේවල් තියෙනවා. ඒතර ඒ වගේ වෙලාවකදී දිගු කාලීන ණය. හැබැයි ගොඩක් වෙලාවට මේ ආයතන වලට අවුරුදු 5 10 පණින අය නම් දෙනවා ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට ඊට වඩා 8 7 ඔය වගේ සීමාවල වල තමයි දෙන්නේ. මොකද අපිට මේ ආර්ථික මේක ආර්ථික ක්‍රියාකාරීත්වයක් උඩනේ. ආර්ථික ක්‍රියාකාරීත්වය තව අවුරුදු 7කට 8කට එතනින් එහාට බැංකුවකට තක්සේරු කරන්න අමාරුයි මේ ව්‍යාපාරය කොහොම වෙයිද කියලා. දැන් අපි ගත්තොත් එimhe පුද්ගල ණය. දැන් පුද්ගල ණයවල ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ වැටුප තමයි ආදායම විදිහට ගන්නෙ. වැටුප නේ. නිවාස ණයක් ගන්නදී වැටුප. ඒතකොට වැටුප කියන්නේ දැන් පුද්ගලයෙක් අවුරුදු 55න් විශ්‍රාම වෙනවනම් දැන් අවුරුදු 30 නම් එතකොට අපි දන්නවා පැහැදිලිම අවුරුදු 25ක් මේ පුද්ගලයාට මේ ආදායම හැම මාසෙම ලැබෙනවා කියලා නේ. ඒත් ඒ අනුව තමයි අපි මේ වාරිකය, ණය මුදලේ ප්‍රමාණය, ණය මුදලේ කාල සීමාව ඒ වගේ දේවල් තීරණය කරන්නේ. අපි දන්නවා මෙයා
මෙන්න මොන හරි එකක් වෙලා ජීවිතේ නැති වුණේ නැත්නම් පුද්ගලයා අවුරුදු 55ක් වෙනකන් සේවය කරන නිසා අනිවාර්යයෙන්ම 55 වෙනකම් මේ ආදායම මාසිකව ලැබෙනවා. ඒක ගොඩක් වෙලාවට වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්නේ නැහැ නේ පඩිය. නමුත් ව්‍යාපාරයක අපිට එහෙම කරන්න බෑ. ඒතර ව්‍යාපාරයක තක්සේරු කරන්න කාලය ගොඩක් වෙලාට අවුරුදු 10කට අඩු කාලයක් ගොඩක් වෙලාවට. හොඳයි. එහෙම විශේෂ අවස්ථා තියෙනවා සාමාන්‍යයෙන් එහෙමයි. ඊළඟට තමයි දැන් මේවා පොලි අනුපාත සාපේක්ෂව අඩු හේතුව ව්‍යාපාරික අවශ්‍යතා නිසා right. ඒ කියන්නේ පුද්ගල ණය වලට වඩා සාපේක්ෂව අඩුයි. අනිත් එක රිවොල්වින් ෆැසිලිටිස් විදියට මේ ණයක් ගෙවලා ඉවරනකොට නැවත ඒ සුරැකුම් මතම නැවත අලුත් ඇප්ලිකේෂන් එකක් කරන් එහෙම යනවා තක්සේරු කරලා. ඒ වගේ පහසුකම් තියෙනවා මේ ආර්ථිකය තුල විවිධ ආර්ථික ක්‍රියාකාරකම් වල ඉන්න මේ කෝපරේට් කස්ටමර්ස්ලට. ඒතර එක එක බැංකුවල ඉතින් එක එක නම් වලින් තියෙනවා. ඒ නම් වැඩක් නැහැනේ අපිට මෙතෙන්ට. මේක තමයි මූලිකවම ස්වභාවය ආයතනික ණයවල ප්‍රින්සිපල්ස් ටික. ඊළඟට සුළු හා මධ්‍ය පරිමාණ. මේක විශේෂ ණය වර්ගයක්. දැන් රජය ශ්‍රී ලංකා රජය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ප්‍රමුඛත්වයක් දෙනවා. මොකද ශ්‍රී ලංකාව ගත්තයින් පස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ වැඩි කොටසක් නිරූපණය වෙන්නේ SME වලින්. මහා පරිමාණ කර්මාන්ත අඩුයි නේ. දැන් චීනය, ජපානය, ඕ වෙනත් යුරෝපීය රටක් ගත්තොත් එimhe මහා පරිමාණ කර්මාන්ත තියෙනවා. මොනවාද? වාහන නිෂ්පාදනය, නැව් නිෂ්පාදනය, ගුවන් යාන නිෂ්පාදනය වගේ ඒවා. පිටතර ලොකු මට්ටමකට නැහැ. දැන් අපේ වැඩි ප්‍රමාණයක් නිරූපණය වෙන්නේ නැත්නම් නියෝජනය වෙන්නේ SME වලින්. ඒ නිසා SME වලට ගොඩක් පහසුකම් සපයනවා ඕනෑම රජයක් මෙතෙක් ආපු ඕනෑම රජයක්. ඒතකොට එතනදී අනිත් එක තමයි SME එක්කෙනාට තියෙන අවදානම ටිකක් වැඩි සාපේක්ෂව වැඩි. මොකද එයා කුඩා පරිමාණයේ එයාගේ ව්‍යාපාරයේ බිඳියනොත් එimhe සම්පූර්ණ බිඳිනවා. එතකොට එයාගේ වෙළඳපොළ හොයාගන්න එක. ඒකේ අවදානම වැඩි. නමුත් රජය විශේෂ සහන සලසනවා. ඒතර ඒකෙත් විවිධ ශේෂ්ත්‍ර. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එimhe සංචාරක කර්මාන්තය. ඊළඟට පහුගිය කාලේ තිබ්බා පාසල් බස් රථ සඳහා විවිධ පහසුකම් තිබ්බා නේ. දැනුත් තියෙනවා විවිධ දේවල් සඳහා. ඒතර විවිධ මේ කර්මාන්ත තියෙනවා. දැන් ඉස්තල කර්මාන්තය වෙන්න පුළුවන්, බතික් කර්මාන්තය වෙන්න පුළුවන්, සංචාරක කර්මාන්තය වෙන්න පුළුවන්. විවිධ දේවල්. ඒවා ප්‍රොමෝට් කරන්න ඕන නම් ඒවෙන් අපිට එක්ස්පෝර්ට් කළා. දැන් අපි සුළු අපනයන භෝග වෙන්න පුළුවන්. ඒවා එක්ස්පෝර්ට් කළා අපිට විදේශ විනිමය හොයන්න පුළුවන් නම් නමුත් ඒකට අලවියක් තියෙනවා නම් මාකට් එකක් තියෙනවා නම් අන්න ඒවා ප්‍රොමෝට් කරන්න ශ්‍රී ලංකා රජය මැදිහත් වෙලා එතකොට අයවැය වලින් විවිධ සහන දීලා ඒවා මහ බැංකුව හරහා මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන. දැන් ඔයගොල්ලෝ දන්නවා පහුගිය දවස්වල මේ දවස්වල ආපු කොවිඩ් සංගතය නිසා ආයතනවල සේවකයන්ගේ පඩිනටි ගෙවා ගන්න බැරි තත්ත්වයට ආවා. ඒතකොට රජය විසින් ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරා 4%යි ගනුදෙනු කරුගෙන් අය කරන්නේ. ඒතකොට ඒක දෙනවා ගොඩක් වෙලාවට දෙන්නේ අවුරුදු 3කින් ගෙවෙන්න සේවක පඩිනඩි වගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා. එමෙතන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා නෙමෙයි. නැත්නම් සේවක බැටුප් ගෙවීම අන්න ඒ වගේ මූලික වියදම් ටික දරා ගන්න යම්කිසි ආදායමක් ජනිත කරන සම්බුද්ධ ආදායම සම්පූර්ණයෙන්ම විඳවටනවා නේ. ඒ වගේ වෙලාවට අන්න ඒ වගේ විවිධ සහන දෙනවා. දැන් ඒක නම් මේ වසංගතය නිසා ඇතිවෙච්ච තත්ත්වයක්. නමුත් ආර්ථික ක්‍රියාකාරකම් තුළ විවිධ සහන දෙන දැන් ඔය සෞභාග්‍ය දැක්ම යටතේ සෞභාග්‍යයක් කියලා ණය යෝජනාවක් තියෙනවා. ඉතින් විවිධ දේවල් විවිධ ණය හඳුන්වලා දීලා තියෙනවා. ඒතර මෙතන මේගොල්ලෝ ගොඩක් කලක නවක ව්‍යවසායකයෝ වෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලන්ට කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන දෙනවා. පොලිය සාපේක්ෂව අඩුයි. හේතුව මේගොල්ලන්ව ප්‍රොමෝට් කරන්න ඕනේ නේද? ඒතර සමහරලාට මේ පොලි වලට ලැබෙනවා පොලි ප්‍රතිදානයන්. හරි? සමහරට දැන් 104ට ගණදෙනු කවුරුට දෙන්න කිව්වට අර පොලිය ඒකේ යම් ප්‍රමාණයක්. හරි? 107ක් 106ක් ඒ එදිනදා පවතින පොලි අනුපාතය වෙනකොට ඒ පොලි අනුපාතය එක්කෝ මුදල් අමාත්‍යාංශයෙන් තරනවා එක්කෝ මහා බැංකුවෙන් තරනවා. දැන් පහුගිය දවස්වල රජයේ සේවකයන්ට ණය දුන්නා 104 ගානේ. නමුත් ඒකට 111ක් අය කරා. ඒ ඉතුරු 107 ශ්‍රී ලංකා මේ මුදල් අමාත්‍යාංශය විසින් ඒ අදාළ බැංකුවලට ගෙව්වා. මොකද නැත්තම් රජයේ අර මුදල් තමයි
රජයේ සේවක ණය විදියට ඉස්සෙල්ලා වැය වුණේ. දැන් බැංකුවට ණය දෙන්න කිව්වා. ඒතර බැංකුවේ අරමුදල් යන්නේ. ඒතර බැංකුවට 107ට මේ දීලා ලාභ ගන්න බෑ. බැංකුවට පාඩු. ඒ නිසා ඒ ඉතුරු පොලි ප්‍රමාණය විතරක් මුදල් අමාත්‍යාංශය දරුවා. ඒතර මෙතෙක් සම්පූර්ණ කැපිටල් එක දරපු මුදල් අමාත්‍යාංශය දැන් දරන්නේ අර ඉතිරි පොලි ප්‍රමාණය විතරයි. ඒතර ඒගොල්ලන්ට අඩු වියදමක් එතන තියෙන්නේ. හරි. බැංකුවලට තියෙන හොඳ මෙකැනිසම් එකක් මේ ණය ආය කරන්නේ. ඒ නිසා බැංකු තමන්ගේ අවදානම අවම කරගන්න ඒ ණය ටික අය කරගන්නවා. ඉතින් අන්න ඒ වගේ විවිධ ඒ අංශ ප්‍රොමෝට් කරන්න නම් විශේෂම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රොමෝට් කරන්න නම් මේ වගේ ලියකේවිලි තමයි ගොඩක් වෙලාවට සුරම් විදියට. අනිත් එක තමයි මේ ප්‍රොජෙක්ට්ස් වල මේගොල්ලන්ගේ තියෙන ෆීසිබිලිටි ශක්තිතාවය ගන්නවා. ප්‍රතිමූල්‍ය කියන්නේ ලක්ෂ 10ක් ණය දුන්නොත් ඒකෙන් යම් කොටසක් 50%, 20%, 10%ක් නේ ඒ වගේ ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහා බැංකුව හෝ මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතිපූර්ණය කරනවා. ඒතර කැපිටල් එක ප්‍රතිපූර්ණය කරනවා. එක්කෝ පොලි ප්‍රතිදාන කියන්නේ පොලියක් කොටසක් හෝ සම්පූර්ණ පොලිය ගොඩක් වෙලාවට පොලියක කොටසක් නැවත ලබා දෙන මුල්‍ය ආයතන වලට. මයික්‍රෝ ණය, ශුද්‍ර ණය. ඔයගොල්ලෝ දන්න ශුද්‍ර මුල්‍ය සමාගම් මහා විශාල සංඛ්‍යාවක් රටේ තියෙනවා. ඒවා තාම හරියට නියාමනයට ලක් වෙලා නැහැ. ඒ නිසා විවිධ මේවා තියෙනවා. නමුත් බැංකුවලටත් මුල්‍ය ආයතන වලටත් නියාමනය වෙන මුල්‍ය ආයතන වලටත් ලියාපදිංචි ආයතන වලට පුළුවන් ශුද්ධ මයික්‍රෝ ෆිනෑන්ස් දෙන්න. ඒතර මේ මයික්‍රෝ ෆිනෑන්ස් වල ලක්ෂණය තමයි ලිහිල් ඇප ගොඩක් වෙලාට දෙන්නේ ගෑපේ. ණය කෙටි කාලීනයි. මොකද මේගොල්ලෝගේ ආර්ථික මේ ක්‍රියාකාරකම් එහෙම නැත්නම් මේගොල්ලන්ගේ ආදායම් ඉපයීම් ඊටාම අවදානම්. එහෙම නැත්නම් ඊටාම අවිනිශ්චිතයි. අවදානමට අපි කියන්න පුළුවන් අවිනිශ්චිතයි. right? මේගොල්ලන්ගේ ආදායම් ඉපයීම් අවිනිශ්චිතයි. ඒ නිසා මේගොල්ලන් එක්ක තියෙන අවදානම ඊටාම ඉහළයි. නමුත් මේ අංශ වලට ආර්ථිකයේ මේ කොටස් වලට බැංකුව උදව් කරන්න ඕනේ. ඒ නිසා බැංකුව විසින් ණය දෙනවා. නම් සාපේක්ෂව ඉහළ පොලියක් අය කරනවා. සාපේක්ෂව හොඳ ඉහළ පොලියක් ගන්නවා. ඊළඟට ගන්න අප ඊටාම ලිහිල්, right? කොන්දේසි ඊටාම අඩුයි. ණය මුදල ඊටාම කුඩායි. උපරිම සමාලලට ලක්ෂයක් වගේ තමයි සීමා වෙන්නේ. ඒ වගේම කෙටි කාලීනයි. අවුරුදු 3 හෝ 5 වගේ කාලයක්. ඒතර දැන් ණය නිමැවුමක් සකස් කරද්දී තේරුම් ගන්න ඕන මූලිකම දේ තමයි මේ ණය වර්ගය මොකක්ද? මේ ණය වර්ගය සඳහා මේ ණය වර්ගයේ තියෙන අවදානම මොකක්ද? ඒතර මේ අවදානම අවම ගන්න සුරකුම් වර්ගය මොකක්ද? හරිද? ඒතර මේ ණයේ අවශ්‍යතාවය මොකක්ද? ඒ අනුව තමයි මේකේ කාලය, පොලි අනුපාතය, ඒ වගේ දේවල් තීරණය වෙන්නේ. පැහැදිලිද? right. එහෙනම් අපිට ඕන ශේෂ්ත්‍ර අනුව කඩන්න පුළුවන් කෘෂි කර්මයට තියෙනවා නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය කියලා 1970 ගණන් වල ඉඳන් ශ්‍රී ලංකා මහා බැංකුවේ මැදිහත් වීමෙන් භෝග වර්ග විශාල සංඛ්‍යාවකට ලබා දෙන වී ඇතුළු හරි වී ප්‍රමුඛ භෝග වර්ග විශාල සංඛ්‍යාවකට ලබා දෙන. ඒතර ඒ ණය වර්ගය ප්‍රතිමූල්‍ය තියෙනවා. ඒතර ගනුදෙනු කරු ගොවියා විසින් ණය ගෙව්වේ නැත්නම් යම් ප්‍රමාණයක් යම් ප්‍රතිශතයක් අපිට ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රතිමූල්‍ය නැවත කැපිටල් එක දෙනවා. කාර්මික අංශයට තියෙනවා විවිධ ණය වර්ග. ඊළඟට දීවර අංශයට තියෙනවා. සංචාරක කර්මාන්තයට. ඒ වගේ ශේෂ්ත්‍ර අනුව වුණත් අපිට කඩා ගන්න පුළුවන්. හැබැයි අර ප්‍රින්සිපල් එක වෙනස් වෙන්නේ නැහැ. එකක් තමයි බලන්න ඕන මේවා අවශ්‍යතාවය මොකද්ද? ඊළඟට මේකේ ලැබෙන ආදායම් වල ආදායම් විපරීමේ තියෙන අවිනිශ්චිතත්වය කොයි වගේද? හරිද? අවිනිශ්චිත තත්ත්වයක් අඩුද? නිතර ලැබෙනවද? ඒ වගේම තමයි මේගොල්ලන්ගේ තියෙන දැනුම know how එක මේ ව්‍යවසායකත්වය විශේෂයෙන්ම ව්‍යවසායකත්වය කොයි වගේද? ඊළඟට මේවට ප්‍රතිමූල්‍ය ලැබෙනවද? පොලි ප්‍රතිදාන ලැබෙනවද? ගන්න සුරකම් මොනවද? ඔන්න ඔය වගේ කරුණු වලට මේ ඕනම ශාස්ත්‍රයක ණය ස්ට්‍රක්චර් කරන්න පුළුවන්. ඒවට කාලය, පොලි අනුපාත තීරණය වෙන්නේ ඒව මත. සංචාරක කර්මාන්තයට පෞද්ගලික දවසට දුන්න මේ විශාල සහන. අනිත් එක විශේෂ ණය වර්ගයක් තියෙනවා උකස් ණය කියන. උකස් ණය.
දැන් ඔයගොල්ලෝ මගෙත් එක්ක ඉන්නව නේද? ගැටලුවක් නැහැ නේද? මේක කතා කරපු ඒවා මේ සම්බන්ධයෙන්. ඔව්. ප්‍රශ්න නැහැ නේ? තේරෙනවද? රයිට්. ඔතන උකස් කියන්නේ රත්තරම් වඩු උකස් කරගෙන මුල්‍ය ආයතන ලබා දෙන කෙටි කාලීන ණයක්. ඒතර ඒක උපරිම කාලය අවුරුද්දයි. වාරික විදිහට ගෙවන්න පුළුවන්. රත්තරම් බඩු අපයට සුරකුමක් විදිහට තියාගන්නවා. හරි. මෙතන වැරදි මේ උකස් ණය ඇතුළතදී වැරදි එකක් කියලා භාණ්ඩ තුක අපේට තබාගෙන ලබා දෙන කෙටි කාලින ණය මේක අයින් කරගන්න මේක ඉවත් කරගන්න රයිට් ඒක කපා ගන්න එක්තරට ඒක එන්නේ නෑ රයිට් භාණ්ඩ දැන් උකස් ණය යටතේ තියෙනනේ මේ භාණ්ඩ තුක අපේට තබාගෙන මේක එන්න ඕනේ මේ ඔඩපන කියන එක යටතට එන්න ඕනේ මේක වැරදිලා රිපීට් වෙලා තියෙන්නේ වැරදිලා රිපීට් වෙලා තියෙන්නේ. එතකොට මේක උකස් ණයට තියෙන්නේ ඕනෑම අවශ්‍යතාවයක් සඳහා පාසයෙන් ලබා ගත හැක රන් භාණ්ඩ උකස මත උපරිම කාලය අවුරුද්දයි ගණන් කරනකොට එක්වර හෝ කොටස් වශයෙන් ගෙවලා මේ ණය මුදල නිදහස් කරන්න පුළුවන්. ඒතර මේක ඇවිල්ලා උකස් ආඥා පනත යටතේ ක්‍රියාත්මක කරන ණයක්. ඒතර මේකේ මූලිකම දේ තමයි මේ සුරැකුම විදියට තියාගත්තු රන් භාණ්ඩ ගණදනකරු ආපහු ගෙව්වේ නැත්නම් වෙන්දේසි කරලා ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කරලා බැංකු හා මුල්‍ය ආයතන තමන්ගේ උකස් ණය පියව ගන්නවා. පැහැදිලිද? රයිට්. ඒත් උකස් සම්බන්ධයෙන් එහෙම නැත්නම් උකස් ණය සම්බන්ධයෙන් තියෙනවා මේ යම්කිසි සහන වැඩ පිළිවෙලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අර පෞද්ගලික කාලේ ඇති වෙච්ච ලෝක වෙළඳපොලේ 2011 ගේ වර්ෂවල ඇති වෙච්ච ලෝක වෙළඳපොලේ රන් මිල පහත රැජිම නිසා අපි ඒක ඉස්සරහදී කතා කරනවා. මේ මොකද ශ්‍රී ලංකා මහ බැංකුව අඳුනගත්තා මේක ඊටාම ඉහළම මට්ටමකින් භාවිතා වෙන ණය විශේෂයක් විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව අතර. හරි. ඒතර මේකේ ගොඩක් වෙලාවට ග්‍රාමීය ජනතාව තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා විවිධ අවශ්‍යතා සෞඛ්‍යමය හේතු වෙන්න පුළුවන්, ආර්ථිකමය හේතු වෙන්න පුළුවන්, වෙන පුද්ගලික හේතු වෙන්න පුළුවන්, සමහරට කවුරු හරි ගත්තු ණයක් පියවන්න ඒ වගේ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ පාවිච්චි කරන ඉහළම මට්ටමක ණය නිමැවුමක් තමයි උකස් ණය කියන්නේ. නිසා ඒකට යම් පහසුකමක් හදන්න ක්‍රෙඩිට් ගාරන්ටි ස්කීම් කියලා රයිට් ණය සහතික කිරීමේ ක්‍රියාවලිය කියලා එකක් සකස් කරලා අපි ඒක ඉස්සරහට කතා කරනවා ගණන්කරුවන්ගේ විශ්වාසය ගොඩනැගීම කතා කරන වෙලාවට. ඉතින් මතක තියාගන්න උකස් ණය රන් භාණ්ඩ උකසට තියෙනවා අවුරුද්දයි කාලය පොලිය සාපේක්ෂව අඩුයි. මොකද ඉතා හොඳ සුරකමක් තියෙන නිසා. ඒ වගේම කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්. මුල්‍ය ආයතන මේ ණය ගෙව්වේ නැත්නම් මේක පියවගන්නේ රන් භාණ්ඩ උකස් කරලා. මේක ගොඩක් වෙලාවට ග්‍රාමීය ජනතාව අතර කුඩා ව්‍යාපාරිකයන් අතර right ඉතාම සුලභ ණය නිමැවුම. පැහැදිලි? අනිත් ඔඩපණ ණය pledge loans කියලා වර්ගයක් තියෙනවා. මේ ඔඩපණ ණය කියන්නේ ගොඩක් වෙලාවට කෘෂිකාර්මික නිෂ්පාදන වී බඩ ඉරිඟු හරි සා වෙනත් ඕනම එකක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේවා පෙරිෂබල්. ඒ කියන්නේ ඉක්මනින් විනාශ වෙනවා. හින්දා අනිවාර්යයෙන්ම මේවා තියාගෙන අපි ගන්නවා නම් ණයක් දෙනවා නම් ඒක කෙටි කාලෙන වෙන්න ඕනේ. මේ උපරිම දින 80යි 180යි කාලය. 180 මාස 6යි. ඒක ඔයගොල්ලෝ දන්නවා මේක සකස් කරලා තියෙන්නේ දැන් එක වතාවේ ඔය අසන එනකොට මේ අසන විකුණ ගන්න බෑ. අසන්නේ මිල ඊටාම පල්ලෙහාට යනවානේ. මිල පල්ලෙහාට යනවා. ඒක ගොඩක් වෙලාවට කරන්නේ මේවා මේ නිෂ්පාදකයන් එක්කලා එහෙම නැත්නම් ගොවියන් එක්කලා එකතු වෙලා මේක ගබඩාවක තියෙනවා මේකේ අස්වැන්නට මිලක් එනකම් ගබඩාව පාලනය කරන්නේ අපේට තියෙන තොගය ගබඩාවක දෙන ගබඩාව ගනුදෙනු කරු සහ නැත්නම් ගොවියා සහ බැංකුව විසින් ද්විත්ව පාලනය දෙදෙනාම පාලනය. එතන යම්කිසි තොගයක් නිදහස් කරන්න ඕන නම් බැංකුවේ නිලධාරියත් එන්න ඕන ගොවියත් එන්න ඕන දෙන්නම එකට එකතු වෙලා ඒ අවශ්‍ය තොගය නිදහස් කරනවා. ඊට පස්සේ ඒක විකුණපු මුදල දාලා ණය ගෙවනවා. හරි? ඒතර ණය ගෙවෙනකොට
ගෙවෙනකොට තමයි එතන තොගේ නිදහස් වෙනකොට තමයි ණය ගෙවෙන්නේ. ඒතර ඒ අර ස්ථාවර මිලක් එනකම් යම්කිසි සාධාරණ මිලක් එනකම් මේ බඩු තුග පවත්වාගෙන යන්න එකපාරටම මිල අඩුවීම නිසා මට ගොවියෝ ණය අරගෙන තමයි මේ ගොවිතැන් කරන්නේ නේ. ඒතර සමන්ගේ ණය ගොයා ගන්නත් බැරිනවා මිල පල්ලයට ගියොත් එimhe. ඒතර ගොඩක් වෙලාවට ඒ මිල ස්ථාවර වෙනකම් මේ වගේ ඔඩපණ විදියට. දැන් සමහර ලාවට විදේශකයන් බඩු තුග ගෙන්නනවා මොනාරි විවිධ භාණ්ඩ ගෙන්නවා. ඒතර ඒ භාණ්ඩ බැංකුවට ඇපේට තියලා ඒ ගුදමෙම ව්‍යාහුසගෙම ඇපේට තියලා ණය අරගෙන ටික ටික මේ බඩු තුගේ අරගෙන විකුණ ඒ ණය මුදල ගෙවන්න පුළුවන්. මොකද නැත්නම් කාරක ප්‍රාග්ධන ඉර වෙනවා මේ නිෂ්පාදන ආයතන වල. ඒතකොට ඒ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගන්න තමයි මේ ඔඩපණ ණය තියෙන්නේ. මොකද හේතුව ඒක කෙටි කාලීන නිසා. වෙළඳ ණය ට්‍රේඩ් ෆිනෑන්ස් ආනයන අපනයන කටයුතු කරන ගනුදෙනු කරුවන්. කියන්නේ විදේශ වෙළඳාමේ යෙදෙන ගනුදෙනු කරුවන් පිරිනමන නම්‍යශීලී කෙටි කාලීන ණය විසි. ඒතර විවිධ ණය වර්ග තියෙනවා. රිවෝල්වින් ක්‍රෙඩිට්, පැකින් ක්‍රෙඩිට්. දැන් පැකින් ක්‍රෙඩිට් කියලා වර්ගය තියෙන්නේ. පැකින් කියන්නේ යම්කිසි භාණ්ඩයක් අසුරවල පිටරට. කියන්නේ ඒ කියන්නේ අපනයන කරුට තියෙන නිමැවුමක් නේ. දැන් ඔඩපණ ණය තියෙන්න පුළුවන් සමහර වෙලාවට ආනයන කට. මොකද බඩු ආනයනය කරනවා. ඒතකොට ආනයනය කරලා එකපාරට වෙළඳපොළ නිදහස් කරලා අලෙවි වෙන්නේ නැහැ. එයා ටික ටික නිදහස් කර අලෙවි කරලා ණයගත් මුදල ගෙවනවා. මොකද එයාගේ අර බඩු තොග මිලදී ගැනීමට විදේශ විකුණුම් කරුගෙන් එකපාරට අපි ගෙවන්න ඕන. අපිට ණය පහසුකම් ලැබෙනවා අඩුයි විදේශ වෙළෙන්දන්ගේ. ඒතර ඒ දෙගොල්ලෝ අතර ඉතා ඉහළ සම්බන්ධකමක් තියෙනවා නම් අපිට ණය පහසුකම් ලැබෙන්නේ. නමුත් අපි ගොඩක් වෙලාට කරන්නේ බැංකුවෙන් ණයක් අරගෙන අර ටික ගෙවනවා. නේ? අර ටික ගෙවනවා. අර කාරක ප්‍රාග්ධන හිඟයක් වෙනවා. ඒක වළක්ව ගන්න අපිට පුළුවන් මෙන්න මේ වගේ ඔඩපණ ණය වගේ දෙන්න. ඒතර මෙම ආයතනවල වෙළඳ චක්‍රය ට්‍රේඩ් සයිකල් එක මුදල් ප්‍රමාණ අවශ්‍ය මුදල් ප්‍රමාණය කියන්නේ කාරක ප්‍රාග්ධන ප්‍රමාණ සඳහා අර මුදල් සපයනවා. ඒතර ලිහිල් සුරැකුම් කොන්දේසි අදාළ කරගන්නවා. ගොඩක් වෙලාවට වෙළඳ ණය රිවෝල්වින් ක්‍රෙඩිට් නැවත මොකද මේ ආයතනය අද කරලා එක වතාවක් කළා නවත්තන්නේ නැහනේ. දිගින් දිගටම විදේශ මේ එනවුමක් આવොත් එහෙම අපනයනය සඳහා දිගින් දිගටම ඒක ලැබෙනවා. ඒ නිසා මේවා ගොඩක් වෙලාවට රිවෝල්වින් ක්‍රෙඩිට් විදියට තමයි යන්නේ. ඒතර මේ ආයතන මේ භාණ්ඩ විකුණලා බැංකුවේ පොලියක් ගෙවුවයින් පස්සේ යම්කිසි මුදලක් ඒගොල්ලන්ට ආදායම විදියට ලාභ විදියට තියෙන්න ඕනේ. එතකොට එතනදී තමයි ඔන්න බැංකුවේ පොලිය ප්‍රමාණය කොච්චරද කියලා තීරණය වෙන්නේ. ඒතර ගොඩක් වෙලාවට මේ ණය සඳහා අය කරන පොලිය ප්‍රමාණය සාපේක්ෂව පුද්ගල ණය වලට අය කරන පොලියට වඩා අඩුයි. මේ ණයවර ලිපි කියන්නේ එක ක්‍රමවේදයක් මේ ණය මොනවාද අරමුදල් සපය ගන්න ජාත්‍යන්තර වෙළඳාමේදී ගෙවීම් කිරීමට මෙම ක්‍රමය භාවිත කරයි. ඒ ආනයනකරුවන්ගේ බැංකුවේ ගෙවීමට භාවිත ආනයනකරුවන්ගේ බැංකුවෙන් ගෙවීම සඳහා ගෙවීම සඳහා ලැබෙන ලියවිල්ල කිය භාවිත කරන මේ ගෙවීම සඳහා ලැබෙන එහිදී ආනයනකරු අදාළ කොන්දේසි වලට අනුව අපනයනය සිදු කළ යුතුය. ණයවර ලිපියේ සඳහන් අදාළ ආනයනකරු මුදලින් තැන්පත් කිරීම හෝ වෙනත් ණය පාසුවක් වගේ ආවරණය කර යුතුය. ඒතර අපනයනකරු එහිදී ආනයනකරු නෙමෙයි අපනයනකරු අදාළ කොන්දේසි වලට අනුව අපනයනය සිදු කළ යුතුයි. අපනයනකරු right මම මේක මේ නිවැරදි කරලා දාන්න මේ දැන් දෙක පොඩි මේ පැටලුවක් තියෙනවා. අපනයනකරුට කොන්දේසි දෙනවා. එයා ඒ කොන්දේසි අනුව අපනයනය කරන්න ඕන. ඒතර ආනයනකරු තමන්ගේ බැංකුවෙන් ගෙවීම සහතික කරන්න ඕන. ඒතර බැංකුවෙන් ගෙවීම සහතික කරන්න එක්කෝ ඒ ප්‍රමාණයට හරියන මුදලක් බැංකුවේ තැන්පත් කරන්න ඕන තීරු ගිණුමක නේ. දැන් වාහනයක් ආනයනය කරනවා නම් වාහනයක් ආනයනය කරන කවුරු හරි ඒ වාහනේ මිලට සමාන මුදලක් හෝ දැන් පහුගිය දවස්වල නම් තීරණය වුණා මාජින් එකක් තියන්න ඕන කියලා. මාජින් එක 10%ක්. එතකොට වාහනේ මිල වගේ 110ක් වාහන මිලෙන් 110ක් තැන්පත් කරන්න ඕන බැංකුවේ තැන්පතුවක. ඒතර බැංකුව ඒ වෙනුවෙන් සහතිකයක් දෙනවා අපනයනකරුගේ බැංකුවට. මේ පල්ලෙහා තියෙනවා මේක ක්‍රියාත්මක වෙන විදිය. මේ ඉන්නේ ඉම්පෝර්ටර් වම් පැත්තේ. ඒතර යා වාහනයක් ගෙන්නන්න සූදානම් කරනවා. මේ ඉන්නේ එක්ස්පෝර්ටර්.
තර ඉම්පෝර්ටගේ බැංකුවට කියනවා මේ විදිහට. තර මේ ඉම්පෝර්ටගේ බැංකුව විසින් එක්ස්පෝර්ටගේ බැංකුවට ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එකක් නිකුත් කරනවා. ඒක එක්ස්පෝර්ටරට දුන්නයින් පස්සේ එක්ස්පෝර්ට ශිප්මන්ට් එක කරනවා. හරි ශිප්මන්ට් එක කරනවා. ඊළඟට මේ ඩොකියුමන්ට්ස් එක එන්නේ මේ ඩොකියුමන්ට්ස් ටික එන්නේ ඉම්පෝර්ටගේ බැංකුවට. ඉම්පෝර්ටගේ බැංකුවට ආම මේ ඩොකියුමන්ට්ස් එක ගන්න ඕන මෙයා මේ වාහනය රේගුවෙන් නිදහස් කරගන්න. ඒතර වාහනය රේගුවෙන් නිදහස් කරගන්න ගන්න නම් මෙයා මොනවද කරන්නේ? අර තැන්පතුව කරලා තියෙන්න ඕන. හරි තැන්පතුව කරලා තිබ්බම වාහන මේව නිදහස් කරනවා. මේක ඇත්තටම පටන් ගන්න අවස්ථාවේදීම තමයි කරන්නේ. LC එක නිකුත් කරන අවස්ථාවේදී ඉෂුවෙන් LC මේකට සහතික කරන අවස්ථාවේදීම බැංකුව මොකද බැරි වෙලාවත් වාහනේ එක්ස්පෝර්ට් කරාට පස්සේ තැන්පත් කරොත් එම මෙයාට ඔන්න මග අරින්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ෂිප්මන්ට් එක සිද්ධ වෙන්නේ නැහැ. මේ LC එක මෙතෙන්ට තැන්පත් කරලා LC එක නිකුත් කරලා මේ එක්ස්පෝර්ටර් මේක බාර ගන්නකම්. ඒත් එක්ස්පෝර්ටර්ගේ බැංකුව විසින් ඉම්පෝර්ටර්ගේ බැංකුවට ඉදිරිපත් කරන ඩොකියුමන්ට්ස් එක 7 ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරාම එක්ස්පෝර්ටර්ගේ බැංකුවෙන් මේ ඉම්පෝර්ටර්ගේ බැංකුවෙන් මෙයා ගන්නවා ඩොකියුමන්ට්ස් එක අරන් වාහනේ නිදහස් කරනවා. ඒත් ඒ වෙනකොට ගෙවීම කරලා ඉවරයි. ඒතර වෙනත් භාණ්ඩයක් වුණත් එහෙමයි. අපි හිතමු වෙනත් මොනාරි භාණ්ඩයක්. ඒතර මෙතනදී මෙයා තැම්පත් කරන්න ඕන ඉස්සෙල්ලා ඉම්පෝර්ට් තැම්පත් කරන්න ඕන මුදල ඉස්සෙල්ලා අදාළ මුදල මාජින් එකක් එක්කලා. ඒතර ඒක මුදලෙන් තැම්පත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ඉම්පෝර්ටර්ගේ බැංකුවෙන්ම වෙළඳ ණයක් මොනවා හරි ණයක් විදියට අරගෙන ඒක ටර්ම් ලෝන් එකක් වෙන්න පුළුවන්. හරි වෙන මොන හරි ණයක් වෙන්න පුළුවන්. ඒ ණය අරගෙන ප්ලෙජ් ලෝන් එකක් වෙන්න පුළුවන්. අපි හිතුව දැන් බඩු තොගයක් තමයි එන්නේ. ඒතර මේ බඩු තොගය ඇපේට තියලා ගන්නවා කියලා මෙයාට ණය මුදලක් සකස් කරගන්න පුළුවන්. ඒතර මේ ණය මුදලෙන් එන අර මුදල තමයි මේ එක්ස්පෝර්ටර්ට යන්නේ. එක්ස්පෝර්ට් මේක ලැබිච්ච ගමන් යන අතර ෂිප්මන්ට් එක කරපු ගමන් එක්ස්පෝර්ටර් ක්ලේම් කරනවා මේ ඇඩ්වයිසින් බැංක් එකෙන් එයාගේ මුදල එයා ගන්නවා. හරි. දැන් මේක මුදලෙන් තැන්පත් කරොත් මේ බැංකුවේ මුදල තියෙනවා. ඒතර මේ මුදලින් තමයි ඉම්පෝර්ටර්ගේ එක්ස්පෝර්ටර්ගේ බැංකුවට ගෙවන්නේ. අපි තුමු ණයක් විදියට ගත්තා නම් ඒතර ණය එකවතාවෙම එක්ස්පෝර්ටර්ගේ බැංකුවට මේ ඉම්පෝර්ටර්ගේ බැංකුව ඉෂුවින් බැංක් එක ඇඩ්වයිසින් බැංක් එකට ගෙවනවා. ගෙවුවෙන් පස්සේ බඩු ටික ෂිප් කරනවා. ඒතර මෙතන ණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක අර වෙළඳ ණය. ඒ ණය මුදල මේ ඉම්පෝර්ටර් ටික වරින් වර ගෙවනවා. ඒතර ඒක ප්ලෙජ් ලෝන් එකක් වෙන්න පුළුවන්, වෙන ට්‍රේඩ් ලෝන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටර්ම් ලෝන් එකක්. right? කාලීන ණයක් වෙන්න පුළුවන්. අවුරුදු 2කට 3ට 4ට 5ට ගත්ත ණයක් වෙන්න පුළුවන්. ඒතර ඒක ඒ අනුව එකඟ වෙච්ච විදියට ඉම්පෝර්ටර් මේ යාගේ බැංකුවට ගෙවනවා. පැහැදිලිද? ණය රිලපිය සඳහන් අදාළ ආනයනකරු මුදලින් තැන්පත් කිරීම හෝ වෙනත් ණය. ඒතකොට ඒක තමයි මුදලින් තැන්පත් කරනවා ඉස්සෙල්ලා. එහෙම නැත්නම් වෙනත් ණය පහසුකමක් මගින් මේ ගෙවීම ආවරණය කරන්න ඕන. ඊට පස්සේ තමයි මේ ඉම්පෝර්ටර්ගේ බැංකුව එක්ස්පෝර්ටර්ගේ බැංකුවට යවන්නේ ගෙවීම. ඒක ලැබුණාන් පස්සේ මෙයා ෂිප්මන්ට් එක කරනවා. මේ ගෙවීම ලැබුණොත් තමයි ෂිප්මන්ට් එක කරන්නේ. බිල්පත් පට්ටම් කිරීම. අන්න ඒකත් එක්ස්පෝර්ටර් කෙනෙක්ට තියෙන බිල්පත් වට්ටම් කිරීම කියන්නේ එක්ස්පෝර්ටර් කෙනෙක්ට තියෙන මූලික ණය පහසුකමක්. ඒක කොහොමද එන්නේ? බිල්පතක් කියන්නේ ගෙවීම් සාධය කළ පොරොන්දු නෝට්ටුවක්. දැන් ඔන්න මේකම ගන්නකො. මෙතන ඉන්නේ එක්ස්පෝර්ටර්. මේ ඉන්නවා එක්ස්පෝර්ටර්. මේ එක්ස්පෝර්ටර් ඉම්පෝර්ටර්ට බඩු යවනවා. හරිද? ඒතර මේ දෙන්න අතර තියෙන සම්බන්ධය උඩ මේ බැංක්. ඒතර මෙතෙන්දී ණයක් සම්බන්ධ වෙන්නේ නැහැ. මේ බැංකුව හරහා මේ ඩොකියුමන්ට්ස් එක යනවා. ඒතර මෙයා ලියලා යවන්නේ මේ එක්ස්පෝර්ටර් ලියලා යවන්නේ පොරොන්දු නෝට්ටුවක්. බිල් එකක් පොරොන්දු නෝට්ටුවක්. ඒතර එයා ඒ වෙලාවේදී මේ දෙන්න අතර ඊටාම ඉහළ සම්බන්ධතාවයක් තියෙනවා. හරි? ඊටාම ඉහළ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවයේ උඩ ඉම්පෝර්ටර්ට එක්ස්පෝර්ටර් ණයට විකුණන්නේ. ඒ ණය ලියවිල්ල තමයි මේ හරහා යන්නේ. හරි. දැන් එක්ස්පෝර්ටර් බඩු යවුවා. නමුත් එයාට මුදල් ලැබිලා නැහැ. ඒතර ඉම්පෝර්ටර්ගේ බැංකුව හරහා මේ ඉම්පෝර්ටර්ට යවුවා. ඊපස්සේ ඉම්පෝර්ටර් මේ බිල ඇක්සෙප්ට් කරනවා. එයා
පොරොන්දු වෙනවා මාස 3ක් ඇතුළත මේක ගෙවනවා කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් මාස 3ක් ඇතුළත. නැවත මේ බිල යනවා මේ එක්ස්පෝර්ටර් ගේ බැංකුව හරහා එක්ස්පෝර්ටර් ගේ අතට. ඒතර එක්ස්පෝර්ටර් ගේ අතේ තියෙනවා බිල් එකක්. ඇක්සෙප්ට් කරපු බිල් එකක්. මෙයා බඩු යවලා තියෙන්නේ. හරිද? මෙයා බඩු යවලා තියෙන්නේ. ඒතර මේ ඉම්පෝර්ටර් ඊට පස්සේ කරන්නේ බඩු විකුණලා එක්ස්පෝර්ටර්ට අර පොරොන්දු වෙච්ච විදිහට මේ මුදල මාස 3ක් ඇතුළත යවනවා. එතකම් මාස 3ක් යනකම් ඉම්පෝර්ටර්ට එක්ස්පෝර්ටර්ට හරි අර මුදල් නැහැ. මුදල් නැහැනේ ණයට දීලානේ. එයාට පුළුවන් මෙයා අතේ බිල් තියෙනවා. මෙන්න මෙයා නිකුත් කරපු බිල් තියෙනවා. මේ ඇක්සෙප්ට් කරපු ඉම්පෝර්ට් ඇක්සෙප්ට් කරපු බිල් තියෙනවා. ඒතර මෙයාට පුළුවන් බැංකුවට දීලා මේවා ඩිස්කවුන්ට් කරන්න. හරි. ඒතර මාස 3කට කල්පිරණ එකක් ඩිස්කවුන්ට් කරනවා ඊට වඩා අඩු මිලකට. අපි තුමුකෝ රුපියල් මිලියනක ෆේස් වැලියු එකක් තියෙනවා නම් සමහරවිට 900,000 90කට ඩිස්කවුන්ට් 5කට 10කට 2කට 3කට වගේ ඩිස්කවුන්ට් කරනවා. පැහැදිලිද? ඩිස්කවුන්ට් කරලා තර මිලියනයක් මාස 3කින් ලැබෙන එක්ස්පෝර්ටර් එවෙලෙම ගන්නවා 900,000 ලක්ෂ 9ක් අතට. තර ඒ ඉතුරු ලක්ෂයේ මේ කාලයට අදාළව මේ බැංකුවට ලැබෙන එක්ස්පෝර්ටර්ගේ බැංකුවට ලැබෙන ආදායම. බිල් ඩිස්කවුන්ටින් කියන්නේ ඒකයි. ඒතකොට මේ එක්ස්පෝර්ටර් තමන් අතේ තියෙන බිල්පත් පොරොන්දු නෝට්ටු මේ අදාළ බැංකුවට දීලා එවෙලෙම යා අර මුදල් අරන් එයාගේ ව්‍යාපාරය කරගෙන යනවා. ඒතර බැංකුව කල්පිරුනම මේ ඉම්පෝර්ටර් ඉදිරිපත් කරනවා ඉම්පෝර්ටර්ගේ බැංකුව හරහා බිල්පත්. ඒතර ඉම්පෝර්ටර්ගේ ගෙවීම් කරායින් පස්සේ මේ බැංකුව ගන්න. ඒතර මේ බැංකුවට ඒක අවදානමක් නේ. බැංකුව දන්නේ නැහැනේ මේ ඉම්පෝර්ටර් කවුද කියලා. එක්ස්පෝර්ටර් තමයි ඉම්පෝර්ටර් දන්නේ. නමුත් මේ දෙන්නගේ තියෙන විශ්වාසවන්තභාවය උඩ මේ ආයතනය පිළිබඳ තියෙන විශ්වාසවන්තභාවය උඩ ඒගොල්ලෝ යම්කිසි මාජින් එකක් තීරණය කළා ඒ දේ කරනවා. ඒක තමයි බිල් ඩිස්කවුන්ටින්. ජාත්‍යන්තර වෙළඳාම මේ භාවිත කරනවා. ගැනුම්කරු බාහන්න මිලදී කියන ඒ සඳහා ගෙවීම කිරීම ඉදිරි දිනක සඳහන් කොට විකුණුම්කරු වෙත ඉල්ලක් ලබා දී. හරි? බිල්පත. ගැනුම්කරුට මේ මුල් ආයතනයකට ඉදිරිපත් කොට වට්ටම් කළ අගයකට මුදල් ලබා ගත හැකියි. ඒතර බැංකුවට කාලය අවසානයේදී ෆේස් වැලියු එකම ලැබෙනවා. බිල් ඩිස්කවුන්ටින්. කල්බදු ලීසින්. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා ලීසින්. මේවා ගොඩක් වෙලාවට ස්ථාවර වත්කම් වාහන හෝ වෙනත් යන්ත්‍ර සූත්‍ර වෙනුවෙන් ඇති කරගන්න පහසුකම් තමයි. කල්බදු කරු කියලා කියන ලෙසෝ. ඒතර ගොඩක් වෙලාවට ලීසින් සමාගම් තමයි ලෙසෝ කියන්නේ. කල්බදු කරු. කල්බදු ලබා ගන්න ලෙසි ඔය ගනුදෙනු කරු තමයි ලෙසි කියන්නේ. මේ දෙන්න අතර ගිවිසුමක් ඇති වෙන්නේ. උදාහරණ යම් වත්කමක් වාහනයක් කියන්නකෝ. කල්බදු කරු ලබා ගන්නාට ලබා දෙයි. කල්බදු කරු කල්බදු කරගෙන ලෙසෝ ලෙසීට දෙනවා. ලීසින් සමාගම ගණදුන කරුණු ලබා දෙනවා. වත්කම එතකොට ලෙසී කියන එක්කෙනා කල්බදු ලබා ගන්නා මේ වත්කම භාවිතා කරනවා වාරිකයක් ගෙවනවා ඒ වෙනුවෙන් ලෙසෝට ලීසින් සමාගම. හරි? වාරිකයක් ගෙවනවා. එතකොට වත්කම අයිති ලීසින් සමාගමට. හරිද? එබැවින් කල්බදු කරු යම් වත්කම භාවිතා කිරීම සඳහා අරමුදල් කල්බදු පහසුකම යනු යම් වත්කමක් භාවිතා කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරන නිමයමකි. ප්‍රධාන ආකාර දෙකයි මුල්‍ය කල්බදු මෙහෙයුම් කල්බදු කියලා. ඒතර ඒකේ ඔපරේෂන්ස් පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. මුල්‍ය කල්බදු වල ආන්තික වටිනාකමට අයිතිය පවරාදීමක් සහිත වූ රහිතව ගිවිසුම අවසන් විය හැකිය. ඒතර මුල්‍ය කල්බදු ෆයිනෑන්ෂල් ලීසින් ගොඩක් වෙලාවට ඔය මුල්‍ය සමාගම් වල කරන්නේ ෆයිනෑන්ෂල් ලීසින්. ෆයිනෑන්ෂල් ලීසින් වල රෙසිඩුවල් වැලියු එකක්. දැන් මේ කාලේ අපි හිතමු අවුරුදු 4 වෙන්න පුළුවන් 5 වෙන්න පුළුවන්. ඒ කාලේ ඉවර වුණාම යම්කිසි රෙසිඩුවල් වැලියු එකක් තියෙනවා ඒ වාහනේ. ඒතර ඒ වටිනාකමට අර ලෙසීට මේ වාහනේ භාවිතා කරපු එක්කනට මේ වාහනේ ගන්න පුළුවන්. හරි? ඒ වගේම තමයි වෙනස කල්බදු ලබා ගන්නා ලෙසී වත්කමට දාලා සීළු ප්‍රතිලාභ සහ වගකීම්. ඒ කියන්නේ දැන් සමහරවිට වාහනය හැප්පුණොත් එයා රෙපෙයා කරන්න අන්න ඒ වගේ සීළු දේම මාරු කරනවා. මේ මුල්‍ය කල්බදු වල මෙහිම් කල්බදු වල සියලුම ප්‍රතිලාභ සහ වගකීම් මාරු නොකරයි. බැංකුව වැනි මුල්‍ය ආයතන මෙවැනි කල්බදු ගිවිසුම් ක්‍රියාත්මක නොකරයි. හරි? කල්බදු කරු සියලුම ප්‍රතිලාභ සහ වගකීම් කල්බදු ලබා ගන්න ලෙසී වෙත මාරු කරන්නේ නැහැ.
එතකොට ගොඩක් වෙලාවට මුල්ලේ ආයතන මෙහෙම කල්බදු කරන්න. ඒතකොට කල්බදු වර්ග දෙකක් තියෙනවා. වෙනස්කම ඕක තමයි. කල්බදු කියන්නේ එතකොට යම්කිසි මුල්ලේ පහසුකමක් ලබා ගන්න නිර්මාණය කරලා තියෙන මුල්ලේ නිමවා. අනිත් එක කුලියේ සින්නක් කර. hire purchase. මිල අධික ප්‍රාග්ධන අයිතම මිලදී ගැනීමට ඇති නිමවීමක්. එතන දැන් මිල අධික ප්‍රාග්ධන අයිතමයක් එකපාරට ව්‍යාපාරයකට මිලදී ගන්න බෑ, ලොකු ආයෝජනයක් කරන්න වෙනනේ. ඒක ගැනුම්කරු මූලික ඩවුන් පේමන්ට් එකක් කරනවා. ඉතිරිය පොලිය සමග වාරික ලෙස ගෙවයි. ගෙවීම අවසන් වන විට අයිතිය ගැනුම්කරුට මාරු වේ. ඒතර මේ hire purchase කම්පැනි කරන්නේ ඒගොල්ලෝ ඒක මිලදී අරගෙන ඉස්සලා ඩවුන් පේමන්ට් එකක් අරගන්නවා. ඊළඟට මේ මොනවාද උපකරණය භාවිතා කරනවා, රයිට්? පොලියත් එක්කලා යම්කිසි කාලයක් තුළ ඉතිරි මුදල ගෙවනවා. ඒතර මේකේ වෙනස hire purchase වලදී අයිතිය ඉබේම මාරු වෙනවා ගෙවීම අවසන් වෙනකොට. ඒතර ලීසින්ක් කර වල වෙනස ඒකයි. නමුත් ලීසින් වල වෙනස එහෙම අයිතිය මාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අයිතිය මාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ෆැක්ටරින් ණය සාධ්‍යකරණය ෆැක්ටරින් මේකත් අර බිල්පත් වට්ටම් කිරීම වගේ එකක් තමයි. දැන් සමාගම් තව සමාගමකට එහෙම නැත්නම් ණය ගැතියෝ ණයට විකුණුවෙන් පස්සේ පොරොන්දු නෝට්ටු ලැබිය යුතු මුදල් බුක් ඩේට්ස්. ගොඩක් ලාට මේවා බුක් ඩේට්ස්. හරි. ණය ගැතියෝ කියන අයිතමයක් ණයට විකුණුවම මේක ඇවිල්ලා ලෝකල් ට්‍රේඩින් වලත් වෙන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් වල නෙමෙයි ලෝකල් ට්‍රේඩින් වල වෙන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් වල අපි ගොඩක් කලකට බුක් ඩේට්ස් කියලා තියාගන්න ඒවා පොරොන්දු නෝට්ටු වලින් ලැබිය යුතු බිල්පත් කියලා කව කරගන්නවා. හරිද? දැන් ලෝකල් ට්‍රේඩින් වලදී ලැබිය යුතු මුදල් බුක් ඩේට්ස් කියලා කියනවා. ඒ වගේ දේවල් තියෙනවා ගොඩක් මේ ව්‍යාපාර ආයතන වල. ඒතර මේ බුක් ඩේට්ස් කියන්නේ අපේ කාරක ප්‍රාග්ධනයේ හිර වෙලා තියෙන බුක් ඩේට්ස් වල ණය ගැතියෝ වල ඩෙටර්ස් ලාගේ. හරිද? එතන කාරක ප්‍රාග්ධනයේ හිර වුණාම ව්‍යාපාරයට ඉස්සරහට කරගෙන යන්න අමාරුයි තමන්ගේ ව්‍යාපාරයේ කටයුතු. ඒ නිසා අනිවාර්යයෙන්ම කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් ව්‍යාපාරයට ඇති වෙනවා. අන්න ඒ වෙලාවට මේගොල්ලෝ කරන්නේ මේ ඉන්වොයිස් නිකුත් කරපු ඉන්වොයිස් තියෙනවානේ. ලැබිය යුතු ඉන්වොයිස් මොන හරි විකුණුවෙන් පස්සේ මේ මුදල මාස සඳහන් කරලා ලැබෙන්න ඕන කියලා තියෙනවා. මේවා ඉන්වොයිසස්. මේ ඉන්වොයිසස් වට්ටම් කරලා අර මුදල් සපයා ගන්නවා. ඒතර ඉන්වොයිසස් වට්ටම් කරන්න ඉන්න ආයතන තමයි ෆැක්ටරින් ඉන්ස්ටිටියුෂන් කියන්නේ. ඔය ඔයගොල්ලෝ දැකලා ඇති සමහර මුල්‍ය සමාගම් ෆැක්ටරින් කරනවා. එතන මේක බිල්පත් වට්ටම් කිරීම වගේ තමයි. මේක බිල්පතක් නෙමෙයි, මේක ඉන්වොයිස් එකක්. මේ ඉන්වොයිස් ටික ලැබිය යුතු ඉන්වොයිස් ටික වට්ටම් කරලා ෆැක්ටරින් කරන සමාගම් අර මුදල් ලබා දෙනවා අර අදාළ ගනුදෙනුකරුට. ඒතකොට ඉන්වොයිස් නිකුත් කළ පාර්ශවයෙන් අර මුදල් සපයන්නා ගෙවීම් ලබා ගනී. පැහැදිලිද? එතකොට විවිධ ණය නිමැවුම් වර්ග තියෙනවා. විවිධ ණය නිමැවුම් වර්ග තියෙනවා. මූලික ණය නිමැවුම් තියෙනවා ජංගම ගිණුම් වෙනුවෙන් නිකුත් කරන ණය නිමැවුම් අයිරා. හරි. ඊළඟට පුද්ගල වර්ගය අනුව පුද්ගල ණය, ආයතන ණය, සුළු හා මධ්‍ය පරිමාණ, ශුද්ධ ණය ඔය විදිහට. ඊළඟට ශේෂ්ත්‍ර අනුව බෙදන්න පුළුවන් කෘෂි කාර්මික, දීවර, සංචාරක ඔය වගේ. ඒ වගේම කාලය අනුව බෙදන්න පුළුවන් කෙටි කාලීන ණය, මධ්‍ය කාලීන ණය, දිගු කාලීන. ඒතර ඔය සියලුම ණය සකස් කරන්නේ ඒ අදාළ අවශ්‍යතාවය අනුව, ඊතන තියෙන අවදානම අනුව, ඒ වගේම ඒ අදාළ ශේෂ්ත්‍රය අනුව. හරි? අවදානම තමයි මූලිකම දේ වෙන්නේ ණයක පොලි මුදල තීරණය කරන්න සහ කාලය, අනිත් එක කාලය. පැහැදිලිද? ඒතර ඕගලන්ට ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙනවා ඔය උකස් ණය සම්බන්ධයෙන් කෙටි සටහන් ලියන්න. ඊළඟට රෙසිඩෙන්ෂල් මෝගේජස් සම්බන්ධයෙන් කෙටි සටහන් ලියන්න. රෙසිඩෙන්ෂල් මෝගේජස් කියන්නේ විශේෂ ණය වර්ගයක් නෙමෙයි. ඒක එකම දේ තමයි තමා පදිංචි අර ඇපය මත පදනම් වෙච්ච එක තමයි. ඇපයක්නේ මේ රෙසිඩෙන්ෂල් මෝගේජ් එකක් කියන්නේ. ඒතර එතනදී රෙසිඩෙන්ෂල් කියන වචන දැමීමෙන් අදහස් කරන්නේ මේ ඇපය ඊටාම ඉහළම අඩුම අවදානමක් තියෙන ඇපයක් කියලා.
හේතුව යම් කෙනෙක් තමන් පදිංචි නිවස ඇපයට තියෙනවා නම් ණයක් ගන්න තමන්ගේ ණය නැගෙව්වොත් තමන්ගේ පදිංචි නිවස අහිමි වෙන නිසා උත්සාහ කරනවා කොහොම හරි ණය ගෙවලා පදිංචි නිවස නිදහස් කරගන්න. ඒ නිසා ඒකේ අවදානම සාපේක්ෂව රෙසිඩෙන්ෂල් මෝගේජස් කියලා ගත්තොත් ඉතාම අඩුයි. ඒතර ඕගලන්ට ඔය වගේ කෙටි ප්‍රශ්න දුන්නාම ලියන්න ලකුණු 5ක් ලැබෙන ප්‍රශ්න. ඒවල බලන්න මේ දීලා තියෙන සුරැකුම මොකද්ද? ණය වර්ගය මොකද්ද? ඒතර ඒකට සම්බන්ධ වෙන ගණන් අපි ගත්තොත් එහෙම උකස් ණය. උකස් ණය ගත්තොත් ඒක ක්‍රියාත්මක කරන ආකාරය ඒක දින අවදානම කියන්න පුළුවන් නේ. පුද්ගල ණය කියලා එනවා සමහරවිට. පුද්ගල ණය කියන්නේ කුඩා ගණදුන කරන්න තියෙන ණය. ඒතර ඒකේ අවදානම ඊටාම සාපේක්ෂව ඉහළයි. සාපේක්ෂව ඉහළයි. ගොඩක් වෙලාට ඇප විදියට ගන්න දෙන්නෙක්ගේ ඇපයනේ. දෙන්නෙක්ගේ ඇපය. ඒතර යම් පුද්ගලයෙක්ගේ ඇපය කියන්නේ වචනයක් විතරයි, පොරොන්දුවක් විතරයි. අවදානම ඉහළයි. එhmenan ඒකේ කාලය කෙටි වෙන්න ඕන. මොකද ණය මුදලේ අවදානම ඉහළනකොට කාලය කෙටි වෙන්න ඕන. පොලී අනුපාතය සාපේක්ෂව වැඩි වෙන්න ඕන. ඔය කරුණු ටික තමයි සඳහන් කරන්න ඕන. ඒතර ඒක ලිහිල් කොන්දේසි තියෙන ඕනෑම අවශ්‍යතාවයකට ගන්න පුළුවන් නේ. කොන්දේසි ලිහිල් වෙනකොටත් අවදානම් මොකද වෙන්නේ? වැඩි වෙනවා. කොන්දේසි ලිහිල් වෙනකොට අවදානම් වැඩි. දැන් අපි ගත්තොත් SME ඒවයි කොන්දේසි ලිහිල් ගොඩක්. කොන්දේසි ලිහිල්. මොකද මේ SME සෙක්ටර් එක ප්‍රොමෝට් කරන්න ඕන හින්දා ලිහිල් කොන්දේසි දානවා. කොන්දේසි ලිහිල් වෙනකොට මොනවද වෙන්නේ? අවදානම් ඉහළ යනවා. අවදානම් ඉහළ යනවා. එහෙමනම් ඒකට ආය කරන්න ඕන පොලිය, ඒවක දෙන්න ඕන කාලය ඒ අනුව තීරණය. නමුත් SME වලට රජයේ විශාල අනුග්‍රහයක් තියෙන හින්දා ඒකේ පොඩි වෙනස්කමක් තියෙනවා සාමාන්‍ය බැංකුව සහ ගනුදෙනුකරුව අතර තියෙන ණය ගිවිසුමකට වඩා. මොකද තව පාර්ශවයක් මැදිහත් වෙනවා. රජය මැදිහත් වෙනවා. එක්ක මහ බැංකුව මැදිහත් වෙනවා නේ. අන්න ඒ කරුණු ටික තමයි ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕන මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. පැහැදිලිද? right. අපි බලමු එහෙනම් ඊළඟට මේ කතා කරපු මුල්ලේම විශේෂයෙන්ම තැන්පතු නිමවුම් වල ආයෝජන නිමවුම් වල අවදානම. දැන් අපි ණය ගැන නිමවුම් කතා කරා තමයි. නමුත් මේ මුල්ලේ ගනුදෙනුකරුවන් කළමනාකරණයේදී ණය ගනුදෙනුකරුවන්ට වඩා මම ඉස්සෙල්ලත් කිව්වා හැමදෙස්සම කියන්නේ තැන්පතු සහ ආයෝජකයන් තමයි ආරක්ෂා කරගන්න උත්සාහ කරන්නේ. ඒ අනුව අවදානමක් ඇති වෙන්නේ අන්නේ තැන්පත්කරුවන්ට සහ ආයෝජකයන්ට බැරි වෙලාවත් ණය මුදල් අක්‍රමික ගණයට ගෙවන්න නැති තත්ත්වයට පත් වුණොත් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ණය තැන්පතු නිමවුම් වල තැන්පත්කරුවන්ට සහ ආයෝජකයන්ට තියෙන අවදානම පිළිබඳව සලකා බලන්න සිද්ධ වෙනවා. අවදානම කියන්නේ යම් කිසි දෙයක වටිනාකම අඩුවීමට ඇති විභවය. So potential to reduce the value. අවදානම පොසිටිව් කියලා එකක් නැහැ. හරිද? අවදානම පොසිටිව් කියලා එකක් නැහැ. පොසිටිව් අවදානම කියලා එකක් නැහැ. අවදානම කිව්වොත් අනිවාර්යයෙන්ම ඒක නෙගටිව් එකක් තමයි. ඒ කියන්නේ දැන් තියෙනවට වඩා අඩු එකක් තමයි ඉස්සරහදී අපේක්ෂා කරන්න පුළුවන්. පැහැදිලිද? ඒතර අවදානම කියන්නේ ඒක අගේ අඩු වෙන්න තියෙන පොටෙන්ෂල් එක. ඒක වෙනවමයි කියලා කියන්න බෑ. විභවයක් තියෙනවා. ඒ කරුණු කාරණා ඒ විදිහට සිද්ධ වුණොත් අවදානමක් ඇති වෙයි. අවදානම එක 0 වෙන්න පුළුවන්, නෙගටිව් වෙන්න පුළුවන්, පොසිටිව් වෙන්න බෑ. තියෙන උදාහරණ සෞඛ්‍ය පිරිහීම, සමාජ තත්ත්වය පිරිහීම, මුල්‍යවත්කම් වල අගය පිරිහීම ඕනෑම කරන්න. දැන් අපේ සෞඛ්‍ය තත්ත්වය පිරිහිනවා නම් වයස යන්න ඒක අවදානමක් නේ. මේ අවදානම අවම කරගන්න අපිට යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න, ව්‍යායාම කරන්න කියන්නේ ඕකයි නේ. ඒතර එතනදී අපිට පුළුවන් අවදානම අවම කරගන්න. ඒකෙන් අපිට කියන්න බෑ අවදානම 0 වෙනවා කියලා. නමුත් අවදානම අඩු කරගන්න පුළුවන්. අවදානම ඒ සඳහා බලපාන සාධකවල අනිශ්චිතතාවය මත ඇති වෙන්නේ. තමයි අවදානමක් ඇති වෙන්නේ. ඒකට බලපාන විවිධ සාධක, පරිසර සාධක. විවිධ පරිසර සාධකවල තියෙන uncertainty, අවිනිශ්චිතතාවය, uncertainty
අවිනිශ්චිතතාවය uncertainty. right? සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා ඔක තමයි කියන්නේ වෙන වචනාවලින්. සියලුම කරුණු යෙදෙන කරුණු යම් දෙයකට බලපාන කරුණු කාලයත් සමග වෙනස් වෙනවා. ඒක තමයි අපිට වළක්වන්න බැරි දේ. කාලයත් සමග වෙනස් වෙනවා. අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිතතාවය පිළිබඳ යම් අදහසක් අපිට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් මේ කොවිඩ් වසංගතයත් එක්කලා මේක පැතිරෙන වේගය ඒවා මේවත් එක්කලා ඒකේ අවිනිශ්චිතතාවය පිළිබඳව ඒකින් වෙන අහිතකර බලපෑම පිළිබඳව යම්කිසි අදහසක් ගන්න පුළුවන්. අපිට පුළුවන් ඒ දේ තමයි. අවිනිශ්චිතතාවය කියන එක වෙනස් කරන්න අපිට බෑ. ඒක ලෝකයේ ස්වභාව ධර්මයක්. ස්වභාවයක්. මොකද අවිනිශ්චිතතාවය ඇති වෙන්නේ මේ සියලුම දේවල් අපි අවට තියෙන පාරිසරික සාධක සියලුම දේවල් වෙනස් වෙන හින්දා. ඒක ඉතා වේගෙන් වෙනස් වෙන්න පුළුවන්. එක්ක එක හිමෙන් වෙනස් වෙන්න පුළුවන්. හරි? ඩයිනමික් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ටේබල් වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම කරුණු වලට පොඩ්ඩක් යනවා. පරිසර සාධක අපිට මේ අවිශ්චිතතාවය ඇති වෙන්න බලපාන්නේ පරිසර සාධකනේ. මේක සරලයි. සමහර සාධක සරලයි. සමහර සාධක සංකීර්ණයි. පරිසර සාධක මේවා සමහර සරල සාධක සරලයි තේරුම් ගන්න පහසුයි. සමහර සාධක තේරුම් ගන්න බෑ සංකීර්ණයි. දැන් මොනවාද ඉම්බිරිස්සා වෛරසය හැදෙන වෛරසයේ ජීන් කෝඩ් එක තේරුම් ගන්න පහසුයි. වර්ධනය කරගන්න පහසුයි. නමුත් කොවිඩ් වෛරසයේ ජීන් කෝඩ් එක ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඉක්මනට වෙනස් වෙන එක සංකීර්ණයි. හරි? සංකීර්ණයි. ඒක ස්වභාවය. අනිත් එක සමහර සාධක ස්ථාවරයි සාපේක්ෂව මේ ගත්තොත් ස්ථාවර කියලා ගන්න නැහැ. එමින් වෙනස් වෙන්නේ. සමහර සාධක ගතිකයි ඩයිනමික්. ඒක ස්ටේබල්. ස්ටේබල් කියන්නේ වෙනස් වෙනවා. නමුත් කාලයක් තිස්සේ අපිට පුරෝගතනය කරන්න පුළුවන්. මෙන්න මේ කාලය තුල මේක ස්ටේබල් කියලා. දැන් කිව්වේ මේ මොනවාද තෙල් මිල අවුරුද්දක් යනකම් වෙනස් කරන්න නැහැ කියලා කිව්වනේ රජය. තෙල් මිල අවුරුද්දක් යනකම් වෙනස් කරනවා. ඒතර ලෝක වෙළඳපොලේ මොනතරම් වෙනස් වුණත් ලංකාවේ මිල අවුරුද්දක් යනකම් ස්ටේබල් කියලා අපිට ගන්න පුළුවන්. ඒ වචනේ ඒ විදිහට තිබුණොත්. හරි? ඒතර අපි යම්කිසි තෙල් ආශ්‍රිතව යම්කිසි පුරෝකතනයක් කරනවා නම් අපේ නිෂ්පාදන ඕනවන හරි දේවල් අපිට මේක ස්ථාවරයි කියලා අවුරුද්දක් යනකම් අරගෙන කරන්න පුළුවන්. ඒ ලෝකේ කිසිම දෙයක් නැහැ ස්ථාවර. සියල්ල වෙනස් වෙනවා. හරි? නමුත් යම්කිසි කාලයකට මේක ස්ථාවරයි. මොකද ඒවා හිමින් වෙනස් වෙන්නේ. දැන් ගලක් ජීර්ණය වෙන එක ගත්තොත් නේ. ගලක් ජීර්ණය වෙන එකක් ගත්තොත් එහෙම ඒක ගොඩක් හිමින් සිද්ධ වෙන්නේ. කාලයක් අපි දැක්කම මේ කන්දක් ඒ විදිහටම තියෙනවා. නමුත් වෙරළක් ආදනය සමහරට ඊට වඩා ඉක්මනට සිද්ධ වෙලා වෙරළ හේදිලා යනවා. මේ බලන අනිත් පැත්තට යනකොට වෙරළක් නැහැ සමහරට. ඒවා ගතිකයි. ඒත් පරිසර සාධක එක්ක ස්ථාවරයි සාපේක්ෂව එක්ක ගතිකයි. ඒත් සරලයි එක්ක සංකීර්ණයි. අපි මේ සාධකවල මේ පරිසර සාධකවල මෙන්න මේ ස්වභාවයන් හතර මත තමයි තීරණ ගන්නෙ. අපි ආයෝජනයක් කරත් වෙන මොන හරි දෙයක් කරත් අපි තීරණ ගන්නෙ මෙන්න මේ කරුණු මත තමයි. ඒකට අපිට සරල පහසුම අපි ගන්න තීරණ ගොඩක්ම හරියන්න පුළුවන් කොතනද? මෙන්න මෙතනනේ. මෙතන ගොඩක්ම හරියන්න පුළුවන්. මොකද හේතුව අපේ සාධක සරලයි තීරුම් ගන්න පුළුවන්. එවං අපේ සාධක සාපේක්ෂව ස්ථාවරයි. ඒ නිසා අපි ගන්න තීරණ ගොඩක් වෙලාවට හරියන්න පුළුවන් මෙතන ගන්න ඒවා. මෙන්න මෙතන ගන්න තීරණ
ගොඩක් වෙලාවට වරදින්න පුළුවන්. මොකද ඊටාම වේගයෙන් වෙනස් වෙනවා සාධක ගතිකයි. ඒ වගේම ඒවා තේරුම් ගන්න බැරි සංකීර්ණ සාධක. හේතුව මේ සාධකවල තියෙන අවිනිශ්චිතතාවය නිසා. එතකොට මේ හතර මේ එදිනදා ජීවිතයේ තීරණ ගන්නෙද්දී වුණා ඕගලන්ට එන ඕනම දෙයක් බලන්න සරලද සංකීර්ණද. ඒක සමහර දේවල් අපි සරල දේවල් අපි සංකීර්ණ කරගෙන තියෙනවානේ. එහෙම සංකීර්ණ කරන්න ඕනේ බේරලා සරල කරගන්න. ඒ වගේම යම්කිසි කාලයකට අපි ස්ථාවර තියාගන්න. ඒතකොට ඒකදී අපිට පුළුවන් යහපත් තීරණයක් ගන්න. ඒතර ආයෝජන කරද්දී ගනුදෙනු කරුවන් ඔය නිමැවුම් වල ඔන්න ඔය සාධක කියන දේවල් මත සාධක මත රඳා පවතිනවා. ඒතර අවිනිශ්චිතතාවය තමයි මේකට මූලික පාලනය කළ නොහැකි, මැනිය නොහැකි, පුරෝකථනය කළ නොහැකි විභව සිදුවීමක් තමයි potential incident එක. Difficult to control, difficult to measure, difficult to forecast. Right? එවැනි සාධක නිසා තමයි අවිනිශ්චිතතාවය ඇති වෙන්නේ. අවදානම යනු ඊට සාධක රසක ප්‍රතිඵලයක් නිසා ඇතිවන්නේ. පැහැදිලිනේ? අවදානම සංජානනය perception. එතකොට ඕනෑම දෙයක ජීවිතේ හැමදේම අවදානමක් තියෙනවා නේ. හැමදේම අවදානමක් තියෙනවා. ඒත් දැන් අපි මේ කතා කරන්නේ මුල්‍ය නිමැවුම් වලට සාපේක්ෂව. එතකොට මේ අවදානම පිළිබඳව අපිට තියෙන්න ඕන යම්කිසි දැනීමක්. මේ නිමැවුමේ දැම්මොත් මෙන්න මේ වගේ අවදානමක් එන්න පුළුවන්. මේ නිමැවුමේ දැම්මොත් මේ වගේ අවදානමක් එන්න පුළුවන්. දැන් මේ දවස්වල සමහර මුල්‍ය ආයතනවල ක්‍රියාකාරකම් ගැටලු ඇති වෙන නිසා ගනුදෙනු කරුවන් උත්සාහ කරනවා ඒ මුල්‍ය සමාගම් වල එහෙම නැත්නම් මුල්‍ය ආයතන වල දාලා තියෙන නිමැවුම් ඉවත් කරලා ඊට වඩා ස්ථාවර සමාගම් වල ඒගොල්ලෝ විශ්වාස කරනවා ඒගොල්ලන්ගේ තක්සේරුව ඒගොල්ලන්ගේ තීරණ අනුව මේකට වඩා ස්ථාවරයි. ඒ නිසා අපි මේකේ දානවා. ඒකේ සමහරට පොලි අඩුයි. ඒකට කරන්න දෙයක් නැහැ නේ. ඒ අන්නේ වගේ අවදානම පිළිබඳ යම්කිසි හැඟීමක් perception එකක් ඉදිරි දැක්මක් තියෙන්න ඕන. යමක් සිදුවේකි සම්භාවිතාව සහ එහි බරපතල බව පිළිබඳව කරන පුද්ගලබද්ධ තීරණය. මේක කිසිම වෙලාවක වාස්තවික එහෙම නැත්නම් විෂයබද්ධ තීරණයක් නෙමෙයි. මට දැනෙන විදියට මට හිතෙන විදියට මේකට වඩා අවදානම් අඩුයි මේකට වඩා අවදානම් කියලා මම හිතනවා. මම හිතන දේම තව කෙනෙක් ඒ විදිහටම හිතන්නේ නැහැ. ඒක නිසා තමයි මේක පුද්ගලබද්ධ කියන්නේ. මේක පුද්ගලබද්ධ කියන්නේ ඒකයි. පැහැදිලිද? ඒතර මේ අවදානම පිළිබඳ දැකීම පුද්ගලබද්ධ තීරණයක්. දැන් අපි කියනවා ගොඩක් වෙලාවට මොනවද දුම්පානය කරන්න එපා මත්පැන් පානය කරන්න. සමහර අයට ඒක එච්චර ගාන නැහැ. යා දකින්න විදිය ඒක නේ. දුම්පානය කරත් මැරෙනවා දුම්පානය නොකරත් මැරෙනවා. ඉතින් මම මොකටද මේක නොකර ඉන්නේ කියලා එයා හිතනවා. ඒ වගේ එක එක්කෙනාට මේක පුද්ගලබද්ධ තීරණයක්. නමුත් මේක විෂයබද්ධ තීරණයක් නෙමෙයි. අපි විෂයබද්ධ තීරණයකට කියනවා වාස්තවික තීරණයක් කියලා. මේක පුද්ගලබද්ධ තීරණයක්. මම දකින්න විදිය සහ මට හිතෙන විදිය තමයි අවදානම පිළිබඳ මගේ හැඟීම. මොකක් වුණත් අවදානම කියන්නේ යම්කිසි දෙයක් සිදු වෙන්න තියෙන සම්භාවිතාව සහ ඒකේ තියෙන බරපතලකම ග්‍රැවිටි එක. ඒතර සම්භාවිතාව වැඩි නම් ග්‍රැවිටි එක වැඩි නම් අවදානම වැඩි. දැන් අපි අර ඉස්සෙල්ලා ගත්තු එක ගත්තොත් මෙතන සම්භාවිතාව අඩුයි. මොකද යමක් වෙනස් වෙන්න ඉස්සෙල්ලා. ඒ වගේම ග්‍රැවිටි එකත් අඩුයි. ග්‍රැවිටි එක අඩුයි. මොකද තේරුම් ගන්න පුළුවන් සරල කාරණාවක්. මොකක් දෙයක් වුණොත් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒතර යමක් වෙනස් වෙන්න තියෙන සම්භාවිතාව ඊටම අඩුයි ස්ථාවර නිසා සාපේක්ෂව. මෙතන සාපේක්ෂව මේ කරුණු දෙකම සම්භාවිතාව සහ ග්‍රැවිටි කියන එක අඩුවෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අවදානම අඩුයි. ගන්න තියෙන ගොඩක් වෙලාවට හරියන්න පුළුවන්. මෙතන තේරුම් ගන්න බැරි සංකීර්ණ කරුණක් මේක. නිසා අපි දන්නේ නැහැ මේකේ තියෙන ග්‍රැවිටි එක මොකක්ද කියලා. කොච්චර බරපතලකමක් තියෙනවද කියන එක ගැන අපිට අවබෝධයක් නැහැ. මොකද එච්චර සංකීර්ණයි ඒක. ඒ වගේම තමයි මේක ඉතාලම වේගෙන් වෙනස් වෙනවා. අපිට සම්භාවිතාව ගැන හිතා ගන්නවත් බෑ. highly dynamic. මොහොතින් මොහොත වෙනස් වෙනවා.
right නෙවෙයි. ඒ නිසා සංකීර්ණ බව මේ සම්භාවිතාවත් ග්‍රැවිටි එක මෙතන ඉතාම ඉහළයි. එන අවදානම ඉතාම ඉහළයි. ඒ නිසා අපි ගන්න තීරණය වරදින්න තියෙන chances. මොකද අපි තීරණ හරි ගියොත් අපිට ගැටලුවක් නෑ නේ. තීරණ වැරදුනොත් නේ ගැටලුව තියෙන්නේ. ගන්න තීරණය වරදින්න පුළුවන් chance එක ගොඩක් වැඩි. ඒ නිසා අවදානම ගොඩක් වැඩි. සෑම පුද්ගල ක්‍රියාකාරකමක් හා බද්ධව යම් අවදානමක් ඇති අතර ඇතැම් ක්‍රියාකාරකම් වඩා අවදානම් සහගත වේ. ඒකට දැන් ඔයගොල්ලෝ දන්නවා ඔය බයිසිකලයක් පැදගෙන යන එක අවදානම් සහගත ක්‍රියාකාරකමක් නෙමෙයි. නෝතර මාර්ගලදී මොටර් සයිකල් ධාවනය කියන්නේ අවදානම් නේ. දැන් සමහර ක්‍රීඩා තියෙනවා අවදානම් නැහැ. සමහර ක්‍රීඩා තියෙනවා ඊටම අවදානම්. ඔය කඳු වලින් පනින ඒවා ඒවා තියෙනවානේ. මුල් දැකලා ඇති. ඒ එක එක්කෙනා දකින්න විදිය සහ එක එක්කෙනා හිතන විදිය. කොහොම වුණත් අවදානම් පිළිබඳ යම් හැඟීමක් තියෙනවා. ඒකට අපි බලමු සිස්ටමැටික් රිස්ක් පද්ධතිගත අවදානම්. දැන් මේ මුල්ලේ නිමයම් වලට තමයි අපි මේ එන්නේ අවදානම් ගැන කතා කරගෙන. ඒක සිස්ටමැටික් රිස්ක් එක කොටස් දෙකක් තියෙනවා. සිස්ටමැටික් රිස්ක් අන්සිස්ටමැටික් රිස්ක් කියලා. සිස්ටමැටික් රිස්ක් කියන්නේ සමස්ත වෙළඳපොළට හෝ එහි කොටසකට ආවේනිකයි. වත්කම් රැසකට එකවර බලපානවා. අවශ්‍යය සටහන් තියාගන්න මේක තමයි මේ තියෙන්නේ ප්‍රසන්ටේෂන් එකක් තියෙන්නේ. හරි. එතකොට සමස්ත වෙළඳපොළටම බලපාන සමාජලාට මෙම අවදානම පුරෝකථනය කරන්න බෑ. ඒ වගේම සම්පූර්ණයෙන් වළක්වන්නත් බෑ. උදාහරණ පොලි අනුපාත වෙනස් වීම, උද්ධමනය, සම්බාධක, යුද්ධ තත්ත්වයන් ඕවා සිස්ටමැටික් රිස්ක්. ඒතකොට යම්කිසි පොලි අනුපාත වෙනස් වීමක් වුණොත් එහෙම සමස්ත මුල්‍ය පද්ධතියම ඒක වෙනවා. දැන් මේ මොනවාද කොවිඩ් වසංගතය right සමස්ත ලෝකයටම එකම විදිහට බලපානවා. ඒතර ඒක සිස්ටමැටික් රිස්ක් එක. ඒක සිස්ටමැටික් රිස්ක් එක. ඒතර අපිට ඒක වෙනස් කරන්නත් බෑ. අපිට ඒක පුරෝකථනය කරන්නත් හරි අමාරුයි. වළක්වන්නත් හරි අමාරුයි. ඒක බලපානවා. ඒතර ඒක ඉබේම පහ වෙලා යයි මොනවා හරි ඔය මෙයා කරගෙන ලේසියෙන් වෙනස් කරගන්න බෑ. උද්ධමනය, පොලි අනුපාත වෙනස් වීම මේ වගේ. අනිත් ඒවා පද්ධතිගත නොවූ අන්සිස්ටමැටික් රිස්ක්. ඒතර මේක වත්කම් කීපයකට තමයි බලපාන්නේ. අවිනිශ්චිතතාව යම් කර්මාන්තයකට හෝ සමාගමකට ආවේනිකයි. මොනවා හරි කර්මාන්තයකට ආවේනිකයි. ඩයිවර්සිෆිකේෂන් විවිධාංගීකරණය. මගේ අවදානම අවම කරගත එක. උදාහරණ කළමනාකාරීත්වය වෙනස් වීම. ඒතර ඒ අදාළ ආයතනයට විතරයි ඒකේ රිස්ක් එක තියෙන්නේ. ඒ ආයතනයේ කළමනාකාරීත්වය මත තමයි ඒ රිස්ක් එක ඇති වුනේ. නිෂ්පාදිතයක් නැවත කැඳවීම ෆෝල්ට් එකක් නිසා මොනවා හරි වැරද්දක් නිසා එළියට දාපු නිෂ්පාදනයක් ආපහු කැඳවනවා. ඒතර ඒක ඒගොල්ලන්ට විතරයි තියෙන්නේ. මුළු සමස්තයටම නැහැ. නියාමනය වෙනසක් නිසා සමාගමකට ලාභය අඩු වීම. ඒතර යම් සමාගමක ප්‍රශ්නයන් නිසා ඒගොල්ලන්ගේ ලාභය අඩු වෙනවා මේ නියාමනයේ වෙනස්කම් කරපු ගමන්. ඒවා ඇවිල්ලා ඒ අදාළ සමාගමට අදාළ පුද්ගලයන්ට විතරක් බලපාන සාධක මිසක් සමස්ත පද්ධතියටම බලපාන්නේ නැහැ. නැත්නම් දැන් පොලි අනුපාත වෙනස් වුණොත් උද්ධමනය වෙනස් වුණොත් බැංකුව මොකක් වුණත් මුල්‍ය ආයතනය මොකක් වුණත් සියල්ලන්ටම මේක බලපානවා. සියල්ලන්ට මේක බලපානවා. අන්සිස්ටමැටික් රිස්ක් එකක් ගොඩක් වෙලාවට බලපාන්නේ ඒ අදාළ කණ්ඩායමට විතරයි. කණ්ඩායමට විතරයි. අපි උදාහරණයක් විදිහට ගත්තොත් නැවත මම බෝඩ් එකට යනවා. දැන් පරිසර සාධක මේ විදිහට තියෙන්න බලන්න. මේක අපේ බැංකුව කවුරු හරි මම වැඩ කරන බැංකුව. ඔයගොල්ලෝ වැඩ කරන බැංකුව කවුරු හරි අපේ. ඒතර මේක ඇවිල්ලා මුල්‍ය කර්මාන්තය. හරිද? මුල්‍ය කර්මාන්තය. ඒකේ ඉන්නව ගොඩාක් අය. තරඟකාර. ඒතකොට මෙතන තමයි ඔක්කොම තරඟකරුවෝ ඉන්නේ.
තරගකාරී ආයතන ඔක්කොම තියෙන්නේ මේ බැංකුවට පිටින් තියෙන මේ රවුම ඇතුලේ. ඊළඟට තියෙනවා සාධක බලපාන විදිය මේක දේශීය පරිසරය. ලංකාව ඇතුළේ පරිසරය ගන්න. අපි මේකට කියනවා practical environment. වෙනවද? tactical TAC environment. මේකට පිටින් තියෙනවා ගෝලීය පරිසරය. මේ පරිසරය මේ එන්වයරන්මන්ට් එක. ඒ එන්වයරන්මන්ට් එකේ මේ ඉන්නේ මම වැඩ කරන බැංකුව. එක්කෝ ඕගොල්ලෝ වැඩ කරන බැංකුව මොකක් හරි. මේකේ එළියෙන් මේතර මේ මට ඉමීඩියට්ලි ඉන්නේ කවුද මගේ තරගකරුවෝ. ඒතරයි මුල්ලේ කර්මාන්තය තුල ඉන්න බැංකු වෙනත් මුල්ලේ ආයතන කල්බතු සමාගම්නේ ගොඩක් අය ඉන්නවා. මේගොල්ලන්ට මේ මුල්ලේ කර්මාන්තය තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා හිතන්න. උතර ලංකාවේ පරිසරයේ වෙන බලපෑම් මොනවා හරි දේවල් මේ සියලුම බැංකු වලට බලපානවා. ලංකාවේ පරිසරය තුල තියෙන ලංකාව ශ්‍රී ලංකාවේ ඇතුලේ පොලි අනුපාත වෙනස් වුණොත් එහෙම මේ සියලුම ආයතනවලට බලපානවා. උද්දමනය වෙනස් වුණොත් එහෙම සියලුම ආයතනවලට බලපානවා. හරි. ඒකට පිටින් තියෙනවා ගෝලීය පරිසරය. මේ පරිසරයේ සාධක හතරක් තියෙනවා. මූලිකවම බලන්න මම මේ ගහපු ඉර මේ තරංකාරී එහෙම නැත්නම් මුල්‍ය කර්මාන්තයෙන් ඉවර වෙනවා. එතනින් ඉවර වෙනවා. මම ඇතුළට යන්නේ නැහැ. මේ ආර්ථික මේවා සාධක ආර්ථික සාධක එකක්. ගෝලීය ආර්ථික සාධක දේශීය ආර්ථික සාධක සියල්ලම මුල්‍ය කර්මාන්තයට බලපානවා. දැන් අර ලෝකයේ සිද්ධ වෙච්ච 2008-9 කාලේ සිද්ධ වෙච්ච සබ්ප්‍රයිම් මෝගේජ් ක්‍රයිසිස් එක නිසා සමස්ත බැංකු පද්ධතියටම ලංකාව ඇතුලේ ඒක බලපෑවා. ලංකාව ඇතුලේ මොනාරි ආර්ථික කටයුතු වල වෙනස්කම් සිද්ධ වුණොත් එහෙම ඒක බලපානවා සියලුම බැංකු වල. දැන් උදාහරණයක් විදිහට මේක වෙනස් වුණා. මොකද්ද? SRR රේට් එක වෙනස් කරා. වෙනස් කරපුවාම මුල්‍ය කර්මාන්තයටම විශේෂයෙන්ම වාණිජ්‍ය බැංකු වලට එක බලපෑවා. හරි. ඊළඟට ආර්ථික සාධක තියෙනවා තාක්ෂණ සාධක. මේ සාධක අපි මූලිකවම බෙදුවොත් තාක්ෂණ ලෝකයේ සිද්ධ වෙන තාක්ෂණ වෙනස්කම් රට තුළ තියෙන තාක්ෂණ වෙනස්කම් සියල්ලම මේ එක විදියටම අපේ බැංකුවට තරංකාරී බැංකුවටත් බලපානවා. අනික සමාජ සංස්කෘතික සමාජ සංස්කෘතික social cultural factors සමාජ සංස්කෘතික අනිත් සාධකාරක තමයි මේකේ තියෙන දේශපාලන නෛතික දේශපාලන නෛතික සාධක ආර්ථික සාධක තාක්ෂණ සාධක සහ සමාජ සංස්කෘතික සාධක කියලා අපිට පරිසර සාධක මූලිකවම කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඒතර දැන් අපි ගත්තත් එහෙම මෙතෙන්ටම බලපාන මේ ආර්ථික තාක්ෂණ සමාජ සංස්කෘතික සහ දේශපාලන නෛතික සාධක සියල්ලම
unsystematic. හරිනේ unsystematic නේ? නෑ systematic. ඔව් systematic. මේ සාධකවල වෙනස්කම් සමස්ත පද්ධතියටම බලපානවා. ඒවා systematic risk එක එන සාධක. පොලි අනුපාත වෙනස් වුණත්, උද්දමන අනුපාත වෙනස් වුණත්, විදේශ විනිමය අගය වෙනස් වුණත් ඒවා සමස්ත ලංකාවේ තියෙන සියලුම බැංකු වලට එක විදිහට බලපානවා. සියලුම බැංකු වලට එක විදිහට බලපානවා. ඒවා systematic risk එක එන සාධක. පද්ධතිගත අවදානම්. අනිත් සාධක දැන් මෙතන ඉන්නවද? මේ මම වැඩ කරන බැංකුව කියන්නකො මම වැඩ කරන බැංකුවේ මැනේජ්මන්ට් එක වෙනස් වෙලා මොනවා හරි ඇතුළේ ගැටලුවක් ආවොත් එහෙම ඒක බලපාන්නේ මේ කැලලට විතරයි. මේ කර්මාන්තයට විතරයි. හරි. ඒතර තරකරුවන්ට ඒක බලපෑමක් නැහැ. මේ බැංකුවට විතරයි බලපාන්නේ. මේ ආයතනයකට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම බලපාන්නේ ඒගොල්ලන්ට විතරයි. ඒකෙන් බලපෑමක් ඇති වෙන්නේ නැහැ සමස්ත බැංකු සියල්ලටම. සමස්ත බැංකු සියල්ලටම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒතර ඒවා unsystematic risk එක විදියට ගන්න පුළුවන්. පැහැදිලි කරා මම තවදුරට unsystematic risk එක සහ systematic risk එක කියන්නේ මොකක්ද කියලා. දැන් මේ තියෙන්නේ අවදානම සහ ප්‍රතිලාභ කලින් ඇඳපු එකම රිස්ක් එක x අක්ෂයේ තියෙනවා ප්‍රතිලාභ y අක්ෂයේ තියෙනවා හරි તો රිස්ක් එක අඩු වෙනකොට රිටර්න් එක අඩුයි රිස්ක් එක වැඩි වෙනකොට රිටර්න් එක වැඩි වෙනවා අපි ණය අපේ නිමැවුම් අපි මම ඉස්සෙල්ලා කිව්වා මුල්‍ය නිමැවුම් වල රිස්ක් එක වැඩි වෙන්න තැන්පතුකරු ආයෝජකයා බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය ඉහළ යනවා. මෙන්න ඊළඟ එක බලන්නකෝ. මෙතින් මේ එන්න රිස්ක් එක වැඩි වෙනකොට ප්‍රතිලාභ එවනම් ප්‍රතිලාභ ඉහළ යනකොට මේවා රිස්ක් එක වැඩි වෙනවා. ඔන්න ඕක තමයි මේ මුල්‍ය නිමැවුම් වල අපිට හඳුනා ගන්න තියෙන්නේ. දැන් ගණදෙන මේ අනුව ගණදෙනකරුවන් වර්ග මූලික දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එක්කෙනෙක් තමයි risk averse customer. අවදානම බැහැර කරන customer. මෙයා අවදානම ඉහළ ආයෝජන මග අරිනවා. එයා අපේක්ෂා දැන් මම කියන්නේ risk එක වැඩි වෙනකොට මේ risk එක වැඩි වෙනකොට return එක වැඩි. දැන් මේ හරි risk එක වැඩි return එක වැඩි. මේකෙත් එහෙමයි. risk එක වැඩි මේකේ රිටර්න් එකත් වැඩි රිස්ක් එක වැඩි රිටර්න් එක වැඩි ඉහළ ප්‍රතිලාභ අමතක කරනවා යා. ඒතර එයාට එච්චර ලොකු රිස්ක් එකක් ගන්න බෑ. වඩා ආරක්ෂිත අවදානම් වඩා ආරක්ෂිත අවදානමට යොමු වේ මේ ඒතර වඩා ආරක්ෂිත ආයෝජනයට යොමු වේ. අවදානමනේ ආයෝජනයට යොමු වේ. ඉතුරුම් තැන්පතු සාතික රජයේ සුරැකුම්පත්. ඔන්න ඔය මේ වගේ ඒවයින් කෙටි ප්‍රශ්න අහලා තියෙනවා. ඒතර අපි තේරුම් ගන්න ඕන මේ අපිට දෙන ගනුදෙනුකරු කොයි වගේ කෙනෙක්ද. දැන් උදාහරණයක් විදිහට එක ප්‍රශ්නකදී අහන්න පුළුවන් රජයේ සේවයෙන් විශ්‍රාම ගිය ගනුදෙනුකරුවෙක් එයාගේ විශ්‍රාම ප්‍රතිලාභ ආයෝජනය කරන්න සුදුසුම නිමැවුම මොකක්ද කියලා. එතකොට දෙන්න පුළුවන් බැංකු ස්ථාවර තැන්පත් රජයේ සුරැකුම්පත් හරිද ෂෙයා කැපිටල් ඕ වෙනත් ව්‍යුත්පන්න කියලා මොනවා හරි දෙන්න පුළුවන්. එතකොට මෙයා මොන වගේ කස්ටමර් කෙනෙක්ද? අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕන. රජයේ සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා එතකොට එහෙනම් මෙයාට වයස වැඩි කස්ටමර් කෙනෙක්. වයස 55 පැනපු කස්ටමර් කෙනෙක්. වයසක කෙනෙක්. එතකොට එයාගේ විශ්‍රාම ප්‍රතිලාභ මොන හරි මුදල එකවර ලැබිලා තියෙනවා එයාට. ඒතර එයාට ඉස්සරහට ආදායමක් ලැබෙනවද? නැහැ. අපි හිතමුකෝ පෙන්ෂන් එකක් නැහැ කියලා. පෙන්ෂන් එකක් නැති එක්කෙනෙක්. පෙන්ෂන් එක ලැබෙන්නේ නැහැ. එහෙනම් මෙයා උත්සාහ කරන්නේ මේ තැන්පතුවෙන් යම්කිසි ස්ථාවර ආදායමක් දිගින් දිගට ගන්න. එතකොට මෙයාට පුළුවන් මේවා වුණා රිස්ක් ප්‍රොඩක්ට් රිස්ක් නිමැවුමක දාන්න. ඒතකොට එයාට ප්‍රතිලාභ හොඳයි. නමුත් ඒක ඊටාම ඉහළ රිස්ක් එකක් තියෙනවා. ඒතකොට එයා තව අවුරුදු 10ක් ආව කාලයක් ජීවත් වෙන්න අපේක්ෂා කරනවා නම් 55න් පස්සේ
ඒ කාල සීමාවම ගැන හිතලා තමයි මෙයා ආයෝජනය කරන්නේ. ඒතර එහෙනම් මෙයා මොන වගේ එකකද දාන්නේ? අවදානම අඩු නිමැවුමක. දැන් මං කිව්වා බැංකු තැන්පතු, බැංකු ස්ථාවර තැන්පතු, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර කොටස්. දැන් ඔය හතරෙන් කොටස් කියන්නේ අවදානම වැඩි එකක්, ඒක බැහැර කරන්න පුළුවන්. බැංකු ස්ථාවර තැන්පත්, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර ආයෝජන. ඒතර භාණ්ඩාගාර බිල්පත් කියන්නේ කෙටි කාලීන එකක්. ඒතර ඒකත් බැහැර කරන්න පුළුවන්. නේ? එහෙනම් දැන් තියෙන්නේ භාණ්ඩාගාර බැඳුම් කර සහ බැංකු වල ස්ථාවර තැන්පත් දෙක. ඔය දෙකෙන් අවදානම සාපේක්ෂව අඩු එක මොකද්ද? භාණ්ඩාගාර බැඳුම් කර. බැංකු වල ස්ථාවර තැන්පත් වලට වඩා භාණ්ඩාගාර බැඳුම් කරවල අවදානම අඩුයි. ඒක තමයි බේස් එක විදිහට ගන්න රිස්ක් එක 0 කියන 0 රිස්ක් ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි ගන්න. එහෙනම් එයා ආයෝජනය කරන්නේ භාණ්ඩාගාර බැඳුම් කරවල. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා, කෙටි ප්‍රශ්න ඔයගලන්ට බැලුවම තේරෙයි. අපි බලන්න ඕන අපිට දීලා තියෙන ගනුදෙනු. අපි ගත්තොත් එහෙම තරුණ ව්‍යාපාරිකේ ආයෝජන සඳහා අවස්ථාවක් වෙයි. ඒතර එයා ආයෝජනය කරන නිමැවුම මොකද? ඒතර තරුණ ව්‍යාපාරිකයෙක් කිව්වම එයා ඇවිල්ලා අවදානම තරන්න කැමති කෙනෙක් නේ. තරුණ වයසේ ඉන්න අය අවදානමක් ගන්න කැමති. ඒතර එයා හයි රිටර්න් එකක් බලාපොරොත්තු වෙනවා. ආයෝජන වල ප්‍රතිලාභ ශීඝ්‍රයෙන් ඉහළ පහළ යනවා. ඒතර එයා ගොඩක් වෙලාවට කරන්නේ මොකද්ද? ආයෝජන දිහා නිතරම බලවල ආයෝජනයේ අවදාන මේ ප්‍රතිලාභ අඩු වෙනකොට ටක් ගාලා වෙන එකකට මාරු වෙනවා. ඒතර ඒ ගනුදෙන කරු හොඳ දැනුමක් තියෙන, සම්බන්ධකම් තියෙන, මේක ස්පෙකියුලේට් කරන්න පුළුවන් කස්ටමර් කෙනෙක් වෙන්න ඕන. ඒතර මූලික ගනුදෙන කරුවන් වර්ග දෙකක් ඉන්නවා. risk averse customer, risk loving or risk taking customer කියලා. ඒතර ඒ අපිට දීලා තියෙන නිමැවුම අනුව හෝ මේ ගනුදෙන කරුව අනුව නිමැවුම අපිට තෝරන්න සිද්ධ වෙනවා. අපි බලමු නිමැවුම් වල තියෙන අවදානම්. මුල්‍ය අවදානම. ආයෝජනයකින් අපේක්ෂිත ප්‍රතිලාභයට වඩා සත්‍ය ප්‍රතිලාභය අඩු වීම තමයි මුල්‍ය අවදානම කියන්නේ. ඒතර සත්‍ය ප්‍රතිලාභය අඩුයි අපේක්ෂිත ප්‍රතිලාභයට වඩා. ඒතර මම තැන්පතුවක දානවා, මම අපේක්ෂා කරනවා 10%ක පොලියක් එක්කලා අවුරුද්දාන්තිමේදී ලක්ෂයක් දැම්මොත් එම 1,10,000ක් ලැබෙයි කියලා නේ. නමුත් අතරමැද්දේ පොලිය අඩු වෙනවා. අඩු වෙනාම මට 1,10,000ක් නෙමෙයි ලැබෙන්නේ, ඊට වඩා අඩු ගාණක්. තමන්ට මුල්‍ය ආයතනේ බිඳ වැටෙනවා. බිඳ වැටෙනාම පස්සේ මට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ නේ. එතකොට මුල්‍ය අවදානම කියන්නේ අන්න ඒ වගේ අපේක්ෂිත ප්‍රතිලාභයට වඩා. දැන් මෙතන ආයතන බිඳ වැටීම නෙමෙයි, ගොඩක් වෙලාට පොලි අනුපාත අඩු වීම නිසා මට ලැබෙන ලාභය ප්‍රතිලාභය අඩු වෙන එක තමයි අපේ මුල්‍ය අවදානම තුළින් සිද්ධ වෙන්නේ. ඊළඟට මුල්‍ය අවදානම වර්ග. ප්‍රාග්ධන අවදානම. ආයෝජනයේ සම්පූර්ණයම හෝ කොටසක් නැතිවීම. ඒතර එක ෆයිනෑන්ෂල් රිස්ක් එකක් තමයි කැපිටල් රිස්ක් එක. ඒතර මම තැන්පතු කරනවා මොනවා හරි ගැටලුවක් නිසා මේ මුල්‍ය ආයතනය කඩා වැටෙනවා. ඒතර මගේ තැන්පතු සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒකට ඒක තමයි මට තියෙන වෙන්න පුළුවන් කැපිටල් රිස්ක් එක. වෙළඳපොළ අවදානම. ආර්ථික සාධක මත යම් කාලයක් පුරා ආයෝජනයක වටිනාකම අඩුවීමේ අවදානම. ඒතර විවිධ ආර්ථික සාධක නිසා වෙළඳපොළ අවදානමක් ඇති වෙන්න පුළුවන්. මුදල් අවදානම. විදේශ විනිමය, මේක එක්තරා වර්ගයක ෆයිනෑන්ෂල් රිස්ක් එකක්. ඒතර විදේශ විනිමයෙන් අපි තැන්පත් කරලා තියෙනවා නම් විදේශ විනිමයේ මේ ඉහළ පහළ යාම නිසා ඇති වෙන අවදානම. ද්‍රවශීල අවදානම. ද්‍රවශීල මේක යම් මුල්‍ය උපකරණ තියෙනවා අපිට ඉක්මනින් වෙළඳපොලේ විකුණ ගන්න බෑ. හේතුව මේක ද්‍රවශීල නැහැ. හරි. ඇතැම් මුල්‍ය උපකරණ තියෙනවා ද්‍රවශීලයි, අපිට ඉක්මනට විකුණ ගන්න පුළුවන්. ඒතර ඒකත් මුල්‍ය අවදානමක් ඇති වෙන්න පුළුවන්. වෙළඳපොළ තත්ත්වයන් නිසා වත්කමක් ඉක්මනින් විකුණාගත නොහැකි වීමේ අවදානම. අනිත් එක තමයි පොලි අවදානම. ඒතර අපි ගොඩක් වෙලාවට මේ පොලි අවදානමත් ප්‍රාග්ධන අවදානමක් තමයි අපේ ආයෝජන සහ තැන්පතු සම්බන්ධයෙන් වැඩියෙන්ම බලපාන්නේ. පොලි අනුපාත වෙනස් වීම නිසා ඇතිවෙන අවදානම. පැහැදිලිද? ඕක තමයි ඇති වෙන්න පුළුවන් මුල්‍ය අවදානම් වර්ග. මේක කරමි ලෝඩ් කරද්දී ප්‍රශ්නයක් කළා තියෙනවා. මෙහෙයුම් අවදානම ඊළඟ එක. මෙහෙයුම් අවදානම. මෙහෙයුම් අවදානම වැදගත් වෙන්නේ මුල්‍ය ආයතන වලට
මේ මෙහෙයුම් අවදානම නිසා හරිද මෙහෙයුම් අවදානම නිසා මුල්‍ය ආයතන වල වංචා වැරදි සේවක අතපසුවීම් සිද්ධ වෙලා අර ආයෝජන තැන්පතු නැති වෙන්න පුළුවන් දැන් ඕගොල්ලෝ දන්නේ නැති මේ මෑත කාලින්ද වෙච්ච සිදුවීම මේ මුල්‍ය ආයතන වල තිබිච්ච මෙහෙයුම් අඩුපාඩු නිසා සිද්ධ වෙච්ච දේවල් වෙළඳපොළ තුල මේ කියන්නේ මුල්‍ය වෙළඳපොළේ තියෙන ගැටලු නිසා ඇතිවෙච්ච දේවල් නෙමෙයි අන්න ඒක අන්සිස්ටමැටික් රිස්ක් එකක් unsystematic risk systematic risk එකක් නෙමෙයි. ඒතර මෙහිම අවදානම කියන්නේ unsystematic risk එකක්. අපි අර ඉස්සෙල්ලා කියපු අවදානම් systematic risk. වෙළඳපොළ සම්පූර්ණයෙන්ම වෙනස් වීම නිසා ඇති වෙන අවදානම්. ඒතර මේ මෙහිම අවදානම මෙතන පක්කරි වැරද්දක් කළා තියෙනවා අප්ලෝඩ් කරද්දී මෙහිම අවදානම. ඒතර මිනිස් ක්‍රියාකාරකම් වල පද්ධති වල මෙහිම ක්‍රමවල ප්‍රතිඵල නිසා ඇති වෙන අවදානම. මෙහිම අවදානමත් දැනගන්න අපිට අවශ්‍යයි හේතුව මෙහිම අවදානම හේතු වෙනවා ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය බිඳ වැටෙන්න. යම්කිසි බැංකුවක නිතරම හොරකම් සිද්ධ වෙනවා නම් වංචා සිද්ධ වෙනවා නම් තැන්පතුකරුවෝ බලනවා මගේ තැන්පතුවටත් මෙහෙම වෙයිද මටත් ප්‍රශ්නයක් වෙයිද කියලා තැන්පතුකරුවන් තුල විශ්වාසය බිඳ වැටීමක් වෙනවා. ඒතර විශ්වාසය බිඳ වැටීම සමස්ත මුල්‍ය පද්ධතියේම බිඳ වැටීමට හේතු වෙනවා. ඒතර සමාජලාට සේවක වංචා නිසා ඇතැම් තැන්පතු නැතිවෙච්ච අවස්ථාවල් තියෙනවා. එහෙම වෙන්න බෑ. ඒක අන්සිස්ටමැටික් රිස්ක් එකක්. ඒ ආයතනයේ විතරක් තියෙන රිස්ක් එකක්. ඒවා අවම කරගන්න ඕන. මිනිස් ක්‍රියාකාරකම් පද්ධති සිස්ටම්ස් වල තියෙන ප්‍රශ්න ඔපරේෂන් ප්‍රොසීඩියර්ස් වල තියෙන ප්‍රශ්න නිසා ඇති වෙන ආදානම. මේ බොහෝ විට සේවකයන් නැති සිදුවන වැරදි වංචා අවභාවිතයන් හේතු වේ. ඒකත් මුල්‍ය ආයතන වල තියෙන්න පුළුවන් එක්තරා අවදානම් වර්ගයක්. ඊළඟට මෙහෙයුම් අවදානම ඇතිවීමට හේතු අභ්‍යන්තර වංචා, බාහිර වංචා, හැක් කිරීම. හරි? හැකින්, ස්කිමින්, ෆිෂින් මේ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන්ට අලුතෙන් ආපු ඒවා තාක්ෂණයත් එක්කලා දත්ත වලට ඇති තර්ජන, වංචා කිරීම, සේවක පුරුදු සහ සේවක ආරක්ෂාව. ඒ නිසා ඇති වෙන්න පුළුවන් වංචා සේවකයන්ගෙන් තියෙන අඩුපාඩු. manipulation ගනුදෙනුකරුවන්ගේ වෙළඳපොළ පරිචයන් manipulation අවිධිමත් වෙළඳ පුරුදු දැන් manipulation කරන්න බෑ කිසිම වෙලාවක ස්ටොක් මාකට් එකේම manipulation කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් විසින් අහිතකර විදිහේ ප්‍රතිඵලයක් ඇති වෙන විදිහට ඇති කරන බලපෑම manipulation. givisum කඩ කිරීම භාණ්ඩවල දෝෂය වගේ දේවල්. ඊළඟ වත්කම් වලට සිදුවන හානිය විවිධ හේතු නිසා ගම් ස්වාභාවික හේතු වෙන්න පුළුවන් නේ. එහෙම නැත්නම් පුද්ගලයන් විසින් ඇති කරන හේතු වෙන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාර බිඳ වැටීම සහ පද්ධති බිඳ වැටීම සිස්ටම් කැඩෙනවා. ඊළඟට මොනවා හරි හේතු නිසා ව්‍යාපාර බිඳ වැටෙනවා ඒවා. ඒ කියන්නේ පරිසරයේ හේතු නිසා නෙමෙයි ආයතනයේ අභ්‍යන්තර හේතු නිසා ව්‍යාපාර බිඳ වැටීම. පිරිනැමීම ඩිලිවරි එකේදී ඇති වෙන්න පුළුවන් ගැටලු. ක්‍රියාවලික process management ප්‍රශ්න තියෙන්න පුළුවන්. දත්තගත කිරීම කියන්නේ data enter කරනකොට ප්‍රශ්න වෙන්න පුළුවන්. වැරදි ප්‍රවේශන දත්තගත කිරීම වැරදි ප්‍රවේශන පැරවීමේ වැරදි ඊළඟට අනිවාර්ය වාර්තා කිරීම තියෙනවා. දැන් සෙන්ට්‍රල් බැංක් එකෙන් තියෙනවා අනිවාර්යයෙන්ම වාර්තා කරන්න ඕන දේවල්. ඒතර ඒව හරියට සිද්ධ නැතිවම කියන්නේ අනුකූලතාවය නොපැදීම වගේ තත්ත්වයක් මේ යටින් තියෙන්නේ. ඒතර ඒවා මෙහෙයුම් අවදානම් ඇති වෙන්න හේතු වෙනවා. දැන් අපි හිතමුකෝ යම්කිසි දෙයක් වාර්තා කරන්න ඕන නිතරම. ඒතර ඒක නිතර වාර්තා කරන්න ඕන එක වාර්තා කරන්නේ නැත්නම් එතන කාට හරි වැරද්දක් ඇති කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් ඉම්පයර්මන්ට් එක රිපෝට් කරන්න ඕන සෙන්ට්‍රල් බැංක් එකට. ඒ වගේම විගණනය කරපු මුල්‍ය වාර්තා මාස 3කට වතාවක් ප්‍රසිද්ධ පුවත්පත්වල පළ කරන්න ඕන. ඒත් එහෙම කරේ නැත්නම් එහෙම අභ්‍යන්තර වංචාවක් සිස්සා වෙන්න පුළුවන්. ඉම්පයර්මන්ට් එක හරියට රිපෝට් කරේ නැත්නම් අභ්‍යන්තරව කරන වංචාවක් වෙන්න පුළුවන්. ඒතර ඒක අවදානමකට හේතු වෙනවා. අපි හිතමු තියන්න ඕන නරක නායකට තියන්න ඕන වෙන් කිරීමක් හරියට කරන්නේ නැහැ. මොකද ඒක රිපෝට් කරොත් තමයි අහුවෙන්නේ. වෙන් කිරීමක් හරියට කරන්නේ නැති නිසා හරි අඩුවෙන් වෙන් කරනවා. ඒතකොට යම්කිසි අවස්ථාවක ගැටලුවක් ආවොත් එimhe අර ණය අය කරගන්න බෑ. ඒකෙන් තැන්පතු කරු අමාරුවට වැටෙනවා. දැන් මේ දවස්වල තියෙනවා AML anti money laundering කියලා
සමහර ගණදෙනු ඒ පැකේජ් එක හරහා යන්න ඕන. ඒ වගේම දෙසතියකට වරක් වාර්තා කරන්න ඕන මිලියන 1කට වැඩි ආපසු ගැනීම. ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් රිපෝටින් ඇක්ට් එක ඇති. ඒවා අනුකූලතාවය. ඒක වාර්තා කරේ නැත්නම් රට ඇතුලේ මුදල් විශුද්ධිකරණය ඒ වගේ දේවල් සිද්ධ වෙලා පද්ධතියට හානි සිද්ධ වෙන්න පුළුවන්. හරි. යන්නේ වගේ දේවල් තියෙනවා පිළිපදින්න. ඉස්සර තිබිච්ච ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් විතරක් නෙමෙයි අද වෙනකොට ශ්‍රී ලංකා මහා බැංකුව මේ මුල්‍ය පද්ධතිය ආරක්ෂාව සඳහා විවිධ මැදිහත් කිරීම් කරනවා. විශේෂයෙන්ම ත්‍රස්තවාදී කටයුතු නිසා විවිධ වෙනස්කම් සිද්ධ වුණා මුල්‍ය පද්ධතිවල. මුල්‍ය පද්ධතිය භාවිත කරා විවිධ ත්‍රස්තවාදී අරමුදල් සපයීම සඳහා ඒ වගේ දේවල් වලදී විවිධ අනපනත් ඇවිල්ලා මේ දේවල් මුල්‍ය බුද්ධි ඒකකය හරහා නියාමනය කරනවා. එතකොට අමතර තනතුරක් ආවා අනුකූලතා නිලධාරී කියලා. ඒ අනුකූලතා නිලධාරී හරහා මුල්‍ය බුද්ධි ඒකකයකට ඒ දේවල් වාර්තා කරනවා. ඒතර ඒක නොපිළිපැදීම අභ්‍යන්තර මෙහෙයුම් අවදානමක් ඇතිවීමට හේතුවක් වෙනවා. හරිද? ඒතර මූලික මුල්‍ය අවදානම ඒකට මාකට් රිස්ක් එකක් තියෙනවා මේ ලඳපළ තුල මේවා වෙනස් වීම සහ මෙහෙයුම් අවදානම මූලික අවදානම් මුල්‍ය ආයතන වල ඇති වෙන්න පුළුවන්. දැන් අපි බලමු මේවා අවම කරගන්න පුළුවන් ඒවා. මෙහෙයුම් අවදානම අවම කරගන්න පුළුවන් වංචා අවදානම fraud risk වංචා අවදානම fraud risk management policy එකක් හඳුන්වා දෙන්න. උතර බැංකුවල තියෙනවා fraud risk management policy. ඒතර ඒ අනුව ඒ අවදානම අඩු වෙන විදියට කටයුතු කරන්න ඕන. whistle blowing අනතුරු ඇඟවීමේ ක්‍රම. යම්කිසි තැනක වැරද්දක් සිද්ධ වෙනවා නම් whistle blowing ක්‍රමවේදය හරහා පුළුවන් ඒ අදාළ තැන් වලට දැනුම් දෙන්න. ඒතර ඒක නිර්නාමිකව දැනුම් දෙන්න පුළුවන් ක්‍රමවේදයක්. ද්වන්ද්ව පාලනය. මම මේක ඉස්සරහදීත් කතා කරනවා. ඒ නිසා මම මේක සරලව බලාගෙන යන්න. දෙදෙනෙක් විසින් වත්කම් පාලනය කිරීම යම් කටයුතු පාලනය කිරීම. උදාහරණයක් සේප්පුවක් දෙන්නෙක් අරින්නේ බැංකුවල ඉන්න අය දන්නවා. ද්වන්ද්ව පාලනය. අනුකූලතා තහවුරු කිරීම අභ්‍යන්තර විගණනය හේතුවක් වෙනවා අනිවාර්යයෙන්ම මෙහෙයුම් අවදානම අවම කරගන්න. මේක මම ඉස්සරහදීත් කතා කරනවා. ඊට ගනුදෙනු අනුමත සීමාවන් පවත්වාගෙන යන්න. එතකොට යම්කිසි ලිමිට් එකකට වඩා සමහර අයට ගනුදෙනු කරන්න ඉඩ දෙන්නේ නැහැ සේවකයන්ට. දැන් සේවකයන්ගේ වගකීම් ප්‍රමාණය සීමා කරනවා යම් සීමාවකට. අවදානම රිස්ක් එක දරන්න පුළුවන් හරිය සීමා කරනවා. right? විශේෂයෙන්ම ඔය ට්‍රෙෂරි ගනුදෙනු වලදී දරන්න පුළුවන් රිස්ක් එක 10%යි ඒ වගේ සීමා කරලා තියෙනවා. ඒතර එතනින් එහාට ඒගොල්ලෝ ස්ටොප් ලොස් කියලා. හරි ස්ටොප් ලොස් කියලා කියන ලොස් එක පාඩුව නවත්තන තැනක් තියෙනවා. දැන් අපි හිතමුකෝ ඒගොල්ලෝ ආයෝජනය කළා තියෙනවා කොටස් වෙළඳපොලේ. කොටස් වෙළඳපොලේ භාණ්ඩාගාර අංශය විසින් ආයෝජනය කළා තියෙනවා කොටස් වල. ඒතර කොටස් වල මිල නිතර ඉහළ පහළ යනවා. නිතර ඉහළ පහළ යනවා. ඒතර යම්කිසි අවස්ථාවක මිල පහළටම යනකොට ඒ පහළට යෑමේ දරා ගන්න පුළුවන් සීමාව දීලා තියෙනවා. කොටස් මිල 100ට 30 20 10. ඊට වඩා පල්ලෙහාට ගියොත් එහෙම කරන්න ඕන මොකද්ද? ටක් ගාලා ඒ කොටස් ටික බැහැර කරන්න ඕන, විකුණලා අයින් වෙන්න ඕන. අන්න ඒ වගේ තියෙනවා අවදානම දැරිය හැකි සීමාවන්. ඒක දැන් ඔයගොල්ලෝ දන්නවා ණය අනුමත කරාමනේ. ණය අනුමත කරන්න එක එක අයට සීමාවක් තියෙනවා. ශාඛා කළමනාකරුට එක සීමාවක් තියෙනවා. ඊළඟට ඉන්න ඉහළ නිලධාරියට තව සීමාවක් තියෙනවා. ඊළඟට ජෙනරල් මැනේජර්ට තව ඊට වඩා වැඩි සීමාවක් නේ. බෝඩ් එකට තව වැඩි සීමාවක්. ඉතින් ඒ වගේ එක එක සීමාවන් පවත්වාගෙන යනවා. අවදානවම කරා. වෛරස් වලින් ආරක්ෂා කරන ෆයර්වෝල්, රයිට්, වෛරස් ගාඩ්. එතන අවදානම විමසීමේ ක්‍රමවේද. අවසාන අවදානමක් ඇති වුණාම ඒක ඇති වෙන්න පුළුවන් ඒක විමසන්න පුළුවන් ක්‍රමවේද හදලා තියෙනවා. CCTV කැමරාත් එක විදියක අවදානම මෙහෙම අවදානම කරගන්න තියෙන එක ක්‍රමවේද. ඊළඟට DRP disaster recovery plan. යම්කිසි disaster එකක් ඇති වුණොත් ගින්නක්, ගම් වතුරක්, මොනාරි වෙනත් මේ දේවල් ඇති වෙලා ව්‍යාපාරයට හානිය සිද්ධ වුණොත් කොහොමද disaster එක recover කරගන්නේ? plan එකක් හදලා වේලසන තියෙනවා. disaster recovery plan. අනික BCP කියන්නේ business continuity plan. යම්කිසි ගැටලුවක් ආවොත් එimhe බිස්නස් එක කොහොමද දිගටම පවත්වාගෙන යන්නේ? බිස්නස් කන්ටිනියුටි එක ප්ලෑන් එකක් හදලා තියන්න ඕනේ. ඒ වගේ මේවම අවදානම අවම කරගන්න පුළුවන් විශේෂ
ක්‍රමවේදයන් මුල්‍ය ආයතනය තුළ අවම කරගන්න ඕන. මොකද හේතුව මේවා ඇති වුණොත් අවදානමක් ඇති වුණොත් මේ මෙහෙයුම් අවදානම් කියන්නේ අන්සිස්ටමැටික් රිස්ක් එකක්. ඒ කියන්නේ මේ ආයතනය විතරක් ඇති වෙන එකක්. ඒක අනිවාර්යයෙන්ම මේ ආයතනය පාලනය කරගන්න ඕන. ගනුදෙනුකරුවන්ගේ තැන්පත්තුවල ආරක්ෂාවට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය පළුදුවීමක් වෙන්න පුළුවන්. ඒක මුල්‍ය පද්ධතියේ පැවැත්මට ඉතාම අහිතකර විදියට බලපානවා. මුල්‍ය පද්ධතිය අහිතකර විදියට බලපෑම වෙන්නේ මොකද්ද? මුල්‍ය පද්ධතිය බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මුල්‍ය පද්ධතියේ බිඳ වැටීම ආරක්ෂා කරගන්න මේ මෙහෙයුම් අවදානම් කළමනාකරණය කරන්න ඕනේ. ඊට අමතරව මුල්‍ය අවදානම් කියලා අර මම ඉස්සෙල්ලා කතා කරපු දේවල් ටික සිස්ටමැටික් රිස්ක්. මේවා එක මුල්‍ය ආයතනයකටවත් නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ මුල්‍ය ආයතනකට නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒක පරිසරය තුල සිද්ධ වෙන දෙයක්. සිස්ටමැටික් රිස්ක් එකක්. ඒතර ඒක අනුව ගනුදෙනුකරුවන් මේක පර්සීව් කළා මේ ඇති වෙන්න පුළුවන් අවදානම පර්සීව් කළා කලින් හඳුනාගෙන තමන්ට සුදුසු ආයෝජනයක් තෝරගන්න ඕනේ. ඒතර ඒකෙදී ගනුදෙනුකරු රිස්ක් එක ගන්න කස්ටමර් කෙනෙක්ද රිස්ක් එක බැහැර කරන කස්ටමර් කෙනෙක්ද කියන එක වැදගත් වෙනවා. ඒතර තැන්පත්කරුවන් ආයෝජකයන් සම්බන්ධයෙන් මූලිකවම දැනගන්න ඕන කරුණු ටික ওই ටික තමයි රිස්ක් ඇවර්ස් කස්ටමර්ද රිස්ක් ටේකින් කස්ටමර්ද. එතකොට එයා තෝරගන්න නිමැවුම් වල තියෙන්න පුළුවන් අවදානම් මොනවද? අවදානම් අඩු නිමැවුම් මොනවද? අවදානම් වැඩි නිමැවුම් මොනවද? ඒතර එයා මොනවටද යන්න ඕන? අවදානම් අඩු වෙනකොට එයාට ලැබෙන ලාභය ප්‍රතිලාභය අඩු වෙනවා. එයා නමුත් ඒක දීර්ඝ කාලීනව ලැබෙනවා. නේ? ඔක අවදානම් අඩු නිසා. සමහර ගනුදෙනුකරුවන් අවදානම් දරනවා. ඒතකොට එයා ඉහළ ප්‍රතිලාභයක් ලබනවා. ඒතර එයා ගොඩක් වෙලාට මුල්‍ය පද්ධතිය සම්බන්ධයෙන්, මුල්‍ය ක්‍රමය සම්බන්ධයෙන්, මුල්‍ය නිමැවුම් සම්බන්ධයෙන් හොඳ අවධානයක ඉඳලා අවදානම ඇතිවේගෙන එනකොට මටක් ගාලා වෙන පෝර්ට්ෆෝලියෝ එකකට මාරු වෙනවා. අවදානම කළමනාකරණය කරනවා, රිස්ක් එක මිටිගේට් කරනවා. රිස්ක් එක මිටිගේට් කරනවා විවිධ ක්‍රමවේදයන් භාවිත කරලා. ඒතර ඒකට එකක් තමයි ඩයිවර්සිෆිකේෂන් භාවිත කරන්න පුළුවන්. අනිත් එක පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් කළමනාකරණය කියන එක භාවිත කරන්න පුළුවන්. හරි. මේ දෙක මේ හැන්ඩ්අවුට්ස් දෙක තමයි අද මූලික විෂය මම සාකච්ඡා කරේ. මොනවා හරි ගැටලුවක් තියෙනවද ඔයගලන්ට? කමෙන්ට්ස් තියෙනවද මොනවද? no comments. මං හිතන්නේ එහෙනම් ඔයාලන්ට පැහැදිලි වෙන්න ඇති. අපි ඊළඟ සතියේ සාකච්ඡා කරමු තවදුරටත් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ගොඩනංවන්නේ තහවුරු කරන්නේ කොහොමද මුල්‍ය ආයතන මේ මොකද ඒක තමයි මූලිකවම මේ මුල්‍ය පද්ධතියේ පැවැත්මට හේතු වන සාධක වෙන්නේ. ඒකට අදාළ වෙන කරුණු කාරණා ලබන සතියේ අපි සාකච්ඡා කරමු. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි. මොන හරි කමෙන්ට් එකක් තියෙනවා නම් කියන්න. තේරුම් නැති තැනක්, පැහැදිලි නැති තැනක් අපිට ලබන සතියේ හරි බලන්න පුළුවන් ඒක. හරි එහෙනම් අපි අදට නවත්වමු.